හොඳයි පළවෙනි ප්‍රශ්නයට යමුද සෝඩියම් ඒසයිඩ් වියෝජනය වූ පසු සෝඩියම් ලෝහය හා නයිට්‍රජන් වායුව ලැබේ කියලා කියලා තියෙන්නේ right එතකොට සෝඩියම් ඒසයිඩ් කියන්නේ පුතේ යාබෑග් වලට දාන ගෑස් එක මේක වියෝජනය කරාට පස්සේ සෝඩියම් ලෝහයයි නයිට්‍රජනුයි හම්බ වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ අනුව දරුවෙක් දැන් හිතන්න ඕනි මෙතනදී රියැක්ෂන් එක සෝඩියම් ඒසයිඩ් කියන්නේ Na(N3) නේ සෝඩියම් ඒසයිඩ් වියෝජනය වුණාම හැදෙනවා දෙකයි සෝඩියම් ප්ලස් 3යි N2 ඔන්න ඔහොම තමයි ප්‍රතික්‍රියාව හම්බ වෙන්න ඕනේ. මෙන්න මේක තමයි අපිට ලැබෙන ප්‍රතික්‍රියාව. මේක රියැක්ෂන් එකට අදාළව තමයි දැන් ඔයා මේක ගණනය කිරීම කරන්න ඕනේ. මුලින්ම ඔයා කරන්න ඕනේ මේකට අදාළව PVNRT ආදේශයක් කරන්න ඕනේ. PVNRT ආදේශය කරන්න ඕනේ කොතෙන්ද කියලා බලන්න. මෙතනදී ඔයාලට හම්බ වෙලා තියෙනවා නයිට්‍රජන් වායුව. එතකොට දැන් නයිට්‍රජන් වායුව සඳහා ඔයා මෙතන PVNRT දාන්න ඕනේ. PVNRT දැම්මට පස්සේ ඔබට පේනවා මේකේ n පදය උක්ත කරමු. PV බෙදීම RT සඳහා ප්‍රකාශන ලබා දීලා තියෙනවා. මේකේ ප්‍රෙෂර් එක දීලා තියෙන පුතේ 103 කිලෝපැස්කල් කියලා. ඔබ දන්නවා 103 කිලෝපැස්කල් කියන එක 10 3ෙන් වැඩි කරමු. එතකොට එනවා පැස්කල් වලට මේක හැරවිලා. ඒකේ පරිමාව දීලා තියෙන්නේ පුතේ 5.8 ඩෙසිමීටර්ස් කියලා දීලා තිනවා. ඔයා දන්නවා මේකට ආදේශ කරනකොට ඔබට ආදේශ කිරීම කරන්න ඕනේ ඝන මීටර් වලින්. ඒ අනුව දරුවෝ 5.8 කියන එක 10 ඍණ 3ෙන් ඔයා වැඩි කරන්න ඕනේ. එතකොට එනවා ඝන මීටර් පදයක්. ඊට පස්සේ ඔබ R පදයට යන්න ඕනේ. මේකේ R පදය කියලා කියන්නේ R පදය කියලා කියන්නේ 8.314 ජූල් මවුලයට කෙල්විනයට වෙන්න ඕනේ යුනිට් එක. ඒ වගේම කෙල්වින් වලින් අපි ගමු 298 right මේක ඔයා හිතනවා ආදේශ කරලා ඇති කියලා. දැන් මෙතන ඔබ බලන්න මේකේ මවුල අනුපාතය යන්නේ කොයි විදියටද කියලා. මෙතන මවුල අනුපාතය ගිහින් තියෙන පොතේ මේ තියෙන මවුල ගාන ඔයාට ඇවිල්ලා තියෙන්නේ කවුරු සඳහාද? මේ මවුල ගාන ඇවිල්ලා තියෙන නයිට්‍රජන් මවුල ගාන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ නයිට්‍රජන් ගාවෙන් ඔයන් අහන්නේ සෝඩියම් ඒසයිඩ් මවුල ගාන. හොඳට තේරුම් ගන්න. නයිට්‍රජන් මවුල ගාන නෙමෙයි අහන්නේ. නයිට්‍රජන් මවුල ගාන පාවිච්චි කරලා සෝඩියම් ඒසයිඩ් මවුල ගාන ගන්න කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට දැන් දරුවෙක් හිතන්න ඕනේ මෙතනින් එන මවුල ගාන එන්නේ නයිට්‍රජන් සඳහා. ඒ එන පිළිතුර හොඳට බලන්න 3ෙන් බෙදලා දැන් ඔයා දෙකෙන් වැඩි කරන්න ඕනේ. මොකද මෙතනට එන මවුල ගාන 3ෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම තමයි සෝඩියම් ඒසයිඩ් මවුල ගාන එන්නේ. ඒ අනුව මෙතන ලැබිච්ච පිළිතුර ඔයා 3ෙන් බෙදලා දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ මේ එන්නේ දැන් එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ එතකොට Na(N3) මවුල ගාන. මේ තියෙන්නේ Na(N3) මවුල ගාන. දැන් ඔබට පැහැදිලිව පේනවා 103 වැඩි කිරීම 10 3 5.8 වැඩි කිරීම 10 3 බෙදුවම 8.314 වැඩි කිරීම 298න් 3ෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම ඔන්න සෝඩියම් ඒසයිඩ් වල මවුල ගාන එනවා. දැන් ඔබ දන්නවා මවුල ගාන ආවට පස්සේ දරුවෝ මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය නිසා මෞලික ස්කන්ධයෙන් වැඩි කරා නම් ඔයාලට ස්කන්ධය ගණනය කරන්න පුළුවන් ඉතාම සරලව. මෙතනදී දරුවෝ මෞලික ස්කන්ධය ගණනය කරන්න Na(N3) සඳහා මෞලික ස්කන්ධය ගණනය කරාම එන්නේ මෙතන 14යි 14 3 42යි 23යි. එතකොට එන්නේ 65යි කියලා. ඒතර 65 ග්‍රෑම් මවුලයට තමයි එන්න ඕනේ පුතේ. ඒතර 65න් වැඩි කරලා ගන්න පිළිතුර එනවා 10.44 ග්‍රෑම් කියලා. right ලියාගෙන නැතිව ටක් ගාලා ලියා ගන්න විනාඩියක් දෙකක් දෙන්න ඉක්මන් කරන්න. right හරි නේද වෙලාව ඇතිනේ. right ඉක්මනට ලියා ගන්න ඕනේ පුතේ. හරි. දැන් දරුවෝ අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ආන්තරික මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. සංයෝජිත තත්වයේදී ඔක්සිකරණ අවස්ථා එකකට වඩා පෙන්වන මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. දැන් බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සංයෝජිත තත්වයේදී ඔක්සිකරණ අවස්ථා එකකට වඩා පෙන්වන එකම මූලද්‍රව්‍ය. හොඳට බලන්න එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කියලා කියන්නේ. right දැන් ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ පුතේ මූලද්‍රව්‍ය අවස්ථාවල හිස් ඩී කාක්ෂික. ඔයා දන්නවා හිස් ඩී කාක්ෂික තියෙනවා නම් හරි හිස් ඩී කාක්ෂික තියෙනවා නම් ඒකට තමයි ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ. ඔයා ඒක දන්නවා. එතකොට සංයෝජිත තත්වයේදී ඔක්සිකරණ අවස්ථා එකකට වඩා පෙන්වන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කියවම අපි උදාහරණයක් ගමු. ඔයාලට මතක නම් අපි ගන්න ක්ලෝරින්. දැන් හොඳට බලන්න ක්ලෝරින්, අයඩීන්, බ්‍රෝමීන් ගන්න පුතේ. දැන් ඔයා දන්නවා ක්ලෝරින්, අයඩීන්, බ්‍රෝමීන් කියන කවුරුත් ආන්තරික මූලද්‍රව්‍ය වෙන්නේ නැහැ. මේවා ආන්තරික මූලද්‍රව්‍ය නෙමෙයිනේ. හැබැයි දැන් ඔයා දන්නවා ක්ලෝරින් ගත්තම ක්ලෝරින් ඉන්නවා HClO2.
HClO3 HClO4 මේ තියෙන ඔක්සි ආම්ල ක්ලෝරින්ගේ ඔක්සි ආම්ල පුතේ හොඳට බලන්න දැන් HClO2 කියන එක නා ගත්තම කොහොමද එන්නේ HClO2 කියන එක නා ගත්තම මෙන්න මෙහෙම ClO වෙනවා මෙතන O එක තියෙනවා මෙතන H එක තියෙනවානේ ඔයා දන්නවා මෙතන දැන් මෙතන මට කියන්න කල්පනා කළා ක්ලෝරින්ගේ මොකද්ද ඔක්සිකරණ අංකය මේ බලන්න හොඳට බලන්න මෙතන පුතේ මෙතන ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් නේ මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් මෙතන ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් එතකොට බැලුවම අපිට පේනවා ක්ලෝරින් ඉන්නේ ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ මෙතන ඉන්න ධන 3 ඔක්සිකරණ අවස්ථාව දැන් HClO4 වලට ගියාම මොකද වෙන්නේ පුතේ HClO4 ට ගියාම මෙතනදී ඔයාලට පේනවා මෙන්න මෙහෙම වෙනස් ස්ට්‍රක්චර් එකක් තමයි නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ ස්ට්‍රක්චර් එකට අදාළව අපි බැලුවම ඔයාලට පේනවා පුතේ මතක තියාගන්න මෙයා මයිනස් මෙයා ප්ලස් මෙයා මයිනස් මෙයා ප්ලස් මෙයා මයිනස් මෙයා ප්ලස් මෙයා ප්ලස් මෙතනත් මයිනස් 2යි ප්ලස් 2යි මෙතනත් එනවා මයිනස් 2යි ප්ලස් 1යි එතකොට මෙතන කීයක් එනවද 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ ධන 7 ඔක්සිකරණ අවස්ථාව දැන් පුතේ ඔයා මතක තියාගන්න ඕනේ සංයෝජිත තත්වයේදී ඒ කියන්නේ සංයෝජනය වෙලා තියෙනකොට ඒ කියන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලදී හොඳේ මෙන්න මේ වගේ වෙලාවල් සංයෝජනය වෙනවා කියලා කියන්නේ සංයෝජිත තත්වයේදී ඔක්සිකරණ අවස්ථා එකකට වඩා පෙන්වන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය කියනවා වැරදි. ඇයි වැරදෙන්නේ? ක්ලෝරින් වගේ අයඩීන් බ්‍රෝමින් දැන් බ්‍රෝමිනුත් මේ වගේම ඔක්සි ආම්ල ගණනාවක් සාදනවා. අයඩීන් ගත්තත් පුතේ අයඩීන් වල සෑහෙන මූලද්‍රව්‍ය ගාණක් නිර්මාණය වෙනවා. ඒ අතින් ගත්තාම මේ කතාව වැරදි. එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කියන එක වැරදි ප්‍රකාශයක්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉක්මනට විවරණ ලියාගෙන යන්න. right මම හැම එකටම විනාඩි ගාන දෙන්න ඉක්මනට කරන්න. right ඊළඟට අපි දෙවෙනි එකට යමු. පළවෙනි එකට අක්ගාලා ඉවර කරන්න ලියාගෙන. හරිනේ. එතකොට සංයෝජිත තත්වයේදී ඔක්සිකරණ අවස්ථා එක්ක වඩා පෙරෙන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කිව්වම දැන් ඔයා තේරුම් ගන්න ඕනේ මේ ප්‍රකාශය වැරදි. වැරදෙන්නේ ඇයි කියලා මම දැන් කිව්වා. මේ වගේ උදාහරණ අපිට තුනක් උදාහරණ ගණනාවක් ගන්න පුළුවන්. මේවා ආන්තරික මූලද්‍රව්‍ය නෙමෙයි පුතේ. හොඳේ. හරි. අපි යමු දෙවෙනි ප්‍රකාශය පැහැදිලි කරගන්න. right. ඒතර පළවෙනි එක හරියනේ දරුවෝනේ. right. මාත් එක්කම ලියාගෙන යනවා නම් ලේසි. ඒතර ඉක්මනට ඉවර කරගන්න පුළුවන් අපිට. right. සංකීර්ණ අයන සාධන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. සංකීර්ණ අයන. දැන් මේක නම් ටිකක් යම් ප්‍රමාණයකට හරි. හැබැයි පුතේ දැන් ඔයාට ඉස්සරහට සමතුලිතතාවය උගන්වද්දී ඔයගලන්ට උගන්වනවා ලෙඩ් වගේ අය PB හොඳේ ලෙඩ් වගේ අයට පුළුවන් දරුවෝ ලෙඩ් ඇන්ඩ් සින්ක් හොඳේ මේ ලෙඩ් සහ සින්ක් වගේ ඒවට පුළුවන් සංකීර්ණ අයන සාධන මම උදාහරණයක් කියන්නම් ඔයාලට ඔක මතක් වෙන්න දැන් ලෙඩ් වගේ එක්කෙනෙක් ඉන්න වෙලාවක අපි හිතමුකෝ දැන් මෙහෙම ටෙස්ට් ටියුබ් එකක අපි දාලා දිනවා ලෙඩ් හරිද ලෙඩ් ලෝහය දාලා තිනවා මේ ලෙඩ් ලෝහය දාලා තියෙන වෙලාවකදී මේකට දානවා HCl හොඳේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දානවා මේකට HCl දැම්මම පුතේ මොකද වෙන්නේ මේ ලෙඩ් එක අර Cl- එක්ක හදනවා සුදු පාට අවක්ෂේපයක් PbCl2 solid හොඳේ මේ වගේ සුදු පාට අවක්ෂේපයක් හදනවා දැන් දරුවෙක් මතක තියාගන්න ඕනේ මේ ලෙඩ් ගේ හදන ක්ලෝරයිඩ් අවක්ෂේපය මේක පුතේ ඉන්දිකටු අවක්ෂේපයක් මේක ලියාගන්න මතක තියාගන්න මේවා අහනවා හොඳේ විභාගෙට කෙලින්ම අහන්නේ මේක ඉන්දිකටු අවක්ෂේපය වගේ කියලා වචනේ දීලා අහනවා මොකද ඉන්දිකටු අවක්ෂේපය හදන්නේ ලෙඩ් තමයි හරිද එතකොට දැන් ලෙඩ් වගේ එක්කෙනෙක් ගත්තොත් ලෙඩ් කියන එක්කෙනාට HCl දැම්මහම ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපයක් හදනවා මම දැන් මේ වාට කියන්න හදන්නේ මේ මොකද්ද මේ සංකීර්ණ අයන හදනවා කියලා කියන්නේ දැන් ලෙඩ් ගේ ලෙඩ් ක්ලෝරයිඩ් හැදුනාට පස්සේ පුතේ සුදු පාට අවක්ෂේපයක් මෙහෙම හැදෙනවනේ මේක සංකීර්ණ අයනයක් නෙමෙයි සංකීර්ණ අයනයක් වෙන්න කම්ප්ලෙක්ස් එකක් එන්න එපා ඔයගොල්ලෝ දන්නවනේ දැන් මොකද කරන්නේ දැන් මේකට මෙන්න මේ අවක්ෂේපයට අපි දානවා වැඩිපුර HCl හොඳට තේරුම් ගන්න වැඩිපුර HCl දානවා වැඩිපුර HCl දැම්මම පුතේ මොකද වෙන්නේ මේ තියෙන ලෙඩ් ක්ලෝරයිඩ් සොලිඩ් සුදු පාට අවක්ෂේපය අර දාන HCl එක්ක Cl- වල දිය වෙනවා සුදු පාට අවක්ෂේපයේ පුතේ දිය වෙනවා හොඳේ දිය වෙලා හදනවා මෙන්න මේ සංකීර්ණය PbCl4 හොඳට බලන්න මෙන්න සංකීර්ණය හොඳේ මෙන්න හදපු සංකීර්ණය PbCl4 මේක ඇත්තටම පුතේ අවර්ණ සංකීර්ණයක් හොඳේ මේකේ කලර් එකක් නැහැ මේක අවර්ණ සංකීර්ණයක් එතකොට දැන් ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපයක් ඒ සුදු පාට අවක්ෂේපයට වැඩිපුර HCl දැම්මම මොකද වෙන්නේ සුදු පාට අවක්ෂේපය දිය වෙලා ලෙඩ් ක්ලෝරයිඩ් PbCl4 සංකීර්ණ අයනයක් සාදනවා ඒක අවර්ණයි දැන් පුතේ එතකොට
සංකීර්ණ ආයන හදන්නේ ආන්තරික මූලද්‍රව්‍ය කියලානේ කියන්නේ. දැන් ඔබ දන්නවා ආන්තරික මූලද්‍රව්‍ය වලට ගන්න 21 ඉඳන් 29 වෙනකන් නේ. එතකොට ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, යකඩ, කොබෝල්, නිකල්, කොපර් වෙනකන් ගන්න. right? එතකොට ලෙඩ් කියන එක්කෙනා එහෙමනම් ආන්තරික ගණයට වැටෙන්නේ නැහැ. ආන්තරික ගණයට වැටෙන්නේ නැති වුණත් දැන් ඔයාලට පේනවා ලෙඩ් කියන එක්කෙනා හදනවා පුතේ සංකීර්ණ ආයන. එතකොට ඔයාට ගන්න බෑ සංකීර්ණ ආයන සාධන එකම මූලද්‍රව්‍ය. හොඳට බලන්න එකම මූලද්‍රව්‍ය කියලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රකාශයත් ඇත්තටම වැරදි. හොඳේ. මේ ප්‍රකාශ දෙකම එතකොට වැරදි කියලා තමයි ඔයා ගන්න ඕනේ. හරිද? එකත් ලියා ගන්න ටාර් ගාලා. අපි යමු ඊළඟ එකට ඊළඟට. හරියට නේද පුතේ? right? අපි යමු ඊළඟට. හරි. දැන් යන්න දරුවෝ ඊළඟට තුන්වෙනි ස්ටේට්මන්ට් එක නකොල ඉක්මනට ලියා ගන්න නෑ. වැඩි වෙලාවක් දෙන්න බෑ පුතේ. මේක ගොඩක් වෙලා යනවා නැත්තම් කරන්න. right. තුන්වෙනි එක නිර්ජලීය තත්වයේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාධන එකම මූලද්‍රව්‍ය. නිර්ජලීය තත්ත්වයේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාධන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. පුතේ දැන් එතනත් වැරදි. නිර්ජලීය තත්ත්වය යටතේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාධන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කිව්වහම එතනත් වැරද්දක් තියෙනවා. නිර්ජල තත්ත්වය යටතේදී හොඳට මතක තියාගන්න. නිර්ජල තත්ත්වය යටතේදී නිර්ජල තත්ත්වවලදී සහසංයුජ ක්ලෝරයිඩ් හදනවා 3 දෙනෙක්. ඇලුමිනියම් හදනවා පුතේ, බෝරෝන් හදනවා, ඊට අමතරව බෙරිලියම් හදනවා. හොඳට මතක තියාගන්න. ඇලුමිනියම් හදනවා, බෝරෝන් හදනවා, බෙරිලියම් හදනවා. right? ඇලුමිනියම්, බෝරෝන්, බෙරිලියම් කියන 3 දෙනා තමයි නිර්ජල තත්ත්වය යටතේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාදන්නේ. එතකොට එහෙම බැලුවම මේ 3 දෙනා සංකීර්ණ ආයන නෙමෙයි. right? එතකොට නිර්ජල තත්ත්වය යටතේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාදන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය කියන එක වැරදි. දැන් මොකද්ද ඇලුමිනියම් හදන ක්ලෝරයිඩය? ඔබ දන්නවා ඇලුමිනියම් AlCl3 තියෙන්නේ මේක නිර්ජල තත්ත්වය යටතේදී Al2Cl6 එනවනේ. ද්වි අවයවීකරණයට ලක් වෙනවා. ඔබ ඉනෝගනික් වල මේක ඉගෙනගෙන ඇති. එතකොට වෙන්නේ පුතේ මෙන්න මෙහෙම ක්ලෝරීන් ඉන්නවා, මෙහෙම ක්ලෝරීන්, මෙතන තව ක්ලෝරීන් කෙනෙක් ඉන්නවා, මෙතනට දායක කරනවා ඊළඟ ක්ලෝරීන්. ඒ වගේම මෙතන ඇලුමිනියම් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මෙතන තව ක්ලෝරීන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙතන තව ක්ලෝරීන් කෙනෙක් ඉන්නවා. මේ ක්ලෝරීන්ගෙන් තා ඉලෙක්ට්‍රෝන යුගලයක් දායක කරනවා. එතකොට මේකට කියන්නේ Al2Cl6 කියලා පුතේ, right? Al2Cl6 මෙන්න හදනවා නිර්ජල තත්ත්වය යටතේදී සහසංයුජ ක්ලෝරයිඩයක් සාදන අවස්ථාවක්. ඒ වගේම තමයි පුතේ බෝරෝනුත් හදනවා. ඔයා දන්නවා sp2 මුහුම්කරණය යටතේ BCl3 තලීය ත්‍රිකෝණාකාර ස්ට්‍රක්චර් එක ක්ලෝරයිඩේ සාදනවා මෙන්න මෙහෙම. BCl3 අංශක 120යි මුහුම්කරණයේ sp2 තලීය ත්‍රිකෝණාකාර මුහුම්කරණ ක්ලෝරයිඩ් එකක් සාදනවා. හරිද? එතකොට ඊට අමතරව බෙරිලියනුත් ඔයා දන්නවා බෙරිලියම්ගේ ඩයික්ලෝරයිඩ් එකක් හදනවා sp මුහුම්කරණය සහිතව. ඔයා දන්නවා මේක ඉතාම හොඳින්. මෙන්න බෙරිලියම් ක්ලෝරයිඩ් ස්ට්‍රක්චර් එක. ඒක sp මුහුම්කරණයේ ක්ලෝරයිඩයක් සාදනවා. හරිද? sp මුහුම්කරණයේ ක්ලෝරයිඩ් එකක් සාදනවා කියලා මතක තියාගන්න. එතකොට අපි එහෙම බැලුවාම දරුවෙක් තේරුම් ගන්න ඕනේ නිර්ජල තත්ත්වය යටතේදී පුතේ සහසංයුජ ක්ලෝරයිඩ් සාදන්නේ ආන්තරික මූලද්‍රව්‍ය විතරක් නෙමෙයි. ආන්තරික මූලද්‍රව්‍ය වලත් සහසංයුජ ක්ලෝරයිඩ් හදන්නේ නැහැ ඇත්තටම. සහසංයුජ ක්ලෝරයිඩ් හදන අය ඉන්නේ ඇලුමිනියම්, බෝරෝන් සහ බෙරිලියම් තමයි ඔයාගේ P ගොනුවට අදාළ සිලබස් එකේ ගත්තාම. right. දැන් එතකොට ඔයාලට තේරෙනවා මෙතන දැන් අපි කතා කරපු වාක්‍ය වලින් පළවෙනි වාක්‍ය වැරදි, දෙවෙනි වාක්‍ය වැරදි, තුන්වෙනි වාක්‍යයත් පුතේ පැහැදිලිවම වැරදි. නිර්ජල තත්ත්වය යටතේදී සහසංයුජ ක්ලෝරයිඩ් සාධනයම ආන්තරික මූලද්‍රව්‍ය නොවන අවස්ථාවක් තමයි දැන් මේ පැහැදිලි කරගෙන ගියේ. හොඳයි. අපි යමු පුතේ හතරවෙනි වාක්‍යයට දැන්. හරියටනේ නේද? right. හතරවෙනි වාක්‍ය ජලීය ද්‍රාවණයේදී වර්ණවත් අයන සාධන එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. අන්න ඒක නම් නිවැරදි. වර්ණවත් අය හදන්නේ නැහැ වෙන කවුරුත් සාමාන්‍යයෙන් ජලීය ද්‍රාවණයේදී වර්ණවත් අයන සාදන්නේ නැහැ. ඒතර එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය කියලා තමයි ගන්න වෙන්නේ. 4යි S උපශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න පවත්නා එකම මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම නැහැ. මොකද දැන් ඔයා බලන්න 5 6 7 කියන ආවර්තවල සියලුම මූලද්‍රව්‍ය. මේ ආවර්තවල මෙන්න මේ ආවර්තවල සියලුම මූලද්‍රව්‍ය 5 6 7 ආවර්තවල සියලුම මූලද්‍රව්‍ය වල 4s කියන එක පිරීලා තියෙන පුතේ. හොඳයි. 4s කියන එක පිරීලා තියෙනවා. 5 6 7 ආවර්තවල 4s එක පිරීලා දෙන. එතකොට එකම මූලද්‍රව්‍ය කොටස ආන්තරික මූලද්‍රව්‍ය විතරක් නෙමෙයි 4s පිරෙන. ඒ කතාව වැරදි. හොඳයි. වෙනත් ආවර්තවලත් එහෙම අය ඉන්නවා. ඒ අනුව පුතේ අපි ගන්න ඕනේ පිළිතුරු අංක 4 කියලා ප්‍රශ්න අංක 2ට උත්තරේ. right? okay නේද? හරි. right. ඒක පැහැදිලිනේ? හරි. අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. අපි යම් පුතේ ඊළඟට ප්‍රශ්න අංක 3 සාකච්ඡා කරන්න.
IO3- අඩංගු ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 10ක් තනක සල්ෆියුරික් වලින් ආම්ලික කර ඊට වැඩිපුර පොටෑසියම් අයොඩයිඩ් ද්‍රාවණයක් එක් කරයි. නිදහස් වන අයඩීන් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා වීමට 0.1 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් තයෝසල්ෆේට් ඝන සෙන්ටිමීටර් 30ක් වැය විය කියලා තියෙනවා. ද්‍රාවණයේ අඩංගු IO3- වල සාන්ද්‍රණය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරි right. එතකොට දැන් මේක තේරුම් ගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම අපි චුට්ටක් බලමු. මෙතන මුලින්ම වෙලා තියෙන පුතේ දැන් මෙතන අපි දැන් මෙතන ගන්න සාම්පල් එකේ ඉන්නේ කවුද? සාම්පල් එකේ ඉන්නවා IO3- නේ. IO3- අඩංගු ජලීය ද්‍රාවණයක් තියෙනවලු. ඒකේ තියෙනවලු පුතේ ඝන සෙන්ටිමීටර් කීයක් දාලාද? මේකේ ඝන සෙන්ටිමීටර් 10යි දාලා තියෙන්නේ. හරිද? මේකේ ඝන සෙන්ටිමීටර් 10ක් ආම්ලික කරලා තියෙනවා. ඉතින් මාධ්‍ය ආම්ලික කරන්නේ නැතුව රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආම්ලික කරලා තියෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයා. ඊට පස්සේ ඒකට වැඩිපුර පොටෑසියම් අයොඩයිඩ් දානවලු පුතේ. දැන් මේකට දාලා තියෙනවා Ki. මේක දාලා තියෙන්නේ වැඩිපුර. පොටෑසියම් අයොඩයිඩ් දාලා තියෙනවා ආම්ලික මාධ්‍යයේදී වැඩිපුර දාලා තියෙනවා. දැන් දරුවෙක් කල්පනා කරන්න ඕනේ පොටෑසියම් අයොඩයිඩ් මාධ්‍යයට දැම්මට පස්සේ IO3- ඉන්න ද්‍රාවණයකට දැම්මම මොකද්ද සිද්ධ වෙන රිඩොක්ස් එක? මෙතන පොඩි ඉඟියක් දීලා තියෙනවා නිදහස් වෙන අයඩීන්. නිදහස් වෙන අයඩීන් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් පොඩ්ඩක් හිතන්න මොකද්ද මෙතන විතරම වෙනව ඇත්තේ? මෙතන දැන් ඇත්තටම වෙනව ඇත්තේ එහෙමනම් හොඳට බලන්න. IO3- ඉන්නවා. ඊට අමතරව මාධ්‍යයට දැන් දාපු I- ඉන්නවා. හොඳට බලන්න. මේකේ මතක තියාගන්න ඕනේ IO3- ඉන්න ද්‍රාවණයකට I- දැම්මම ආම්ලික මාධ්‍යදි පුතේ I- I2 වෙනවා. හොඳට බලන්න. I- I2 වෙනවා. right? ඊට අමතරව පුතේ IO3- උත් වෙන්නේ I2ම තමයි. right? IO3- වෙන්නේ I2ම තමයි. I- වෙන්නේ I2ම තමයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් IO3- ගත්තොත් IO3- වල අයඩින් ඉන්නේ මොකක්ද ඔක්සිකරණ අංකය? හොඳට බලන්න. මෙතන ඉන්නේ පුතේ එක්කෙනෙක් ඍණ 2යි ඔක්සිජන්. එතකොට ඍණ 2 වරක් 3 කියන්නේ ඍණ 6යි ඍණ 1ක් උත්තරේ එන්න නම් I කියන්නේ ධන 5යි නේ. එතකොට ධන 5 තමයි ඉඳලා තියෙන්නේ. එතකොට මෙතන I ඉන්නේ ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ. එතකොට මෙතන අයඩීන් ඉන්නේ පුතේ බිඳු ඔක්සිකරණ අවස්ථාවේ. right? මෙතන එතකොට පේනවා ඔයාට ඉලෙක්ට්‍රෝන 5ක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. හරි හොඳට බලන්න හොඳේ. මෙතන පුතේ තේරුම් ගන්න I- ඉන්නේ මෙතන ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවේ. මෙතන ඉන්නේ බිඳු ඔක්සිකරණ අවස්ථාවේ. හරිනේ? ඍණ 1 බිඳු ඔක්සිකරණ අවස්ථාවේ. එතකොට පුතේ මෙතන නම් වෙනස වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන එකක වෙනසක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ. හරි? දැන් අපි දන්නවා මෙබඳු ප්‍රතික්‍රියා බැලන්ස් කරනකොට මම ඔයාලට උගන්වලා තියෙනවා පන්තියේදී. දැන් මෙතන පහනේ වෙනසනේ. මේ දෙන්නට අදාළවම තමයි පහ වෙනසක් ආවේ. එතකොට ඒක අදාළ නැත්තේ කාටද? ඒක අදාළ නැත්තේ I- ට. හොඳට බලන්න. දැන් මෙයාටයිනේ පහ අදාළ වෙන්නේ. ඒක අදාළ නැත්තේ මෙයාටනේ. අපි අදාළ නැති එක්කෙනාට පහ ලියනවා. මාරු කරලා ලියනවා. එතකොට මේ එක අදාළ වෙන්නේ කාටද? එක අදාළ වෙන්නේ I- ටයි I2ටයි. අදාළ නැත්තේ කාටද? අදාළ නැත්තේ IO3-. එහෙනම් එතෙන්ට එක ලියනවා. ඔච්චරයි. දැන් ඔයාලට පේනවා I- 5කුයි I1කුයි ඔක්කොම 6ක් තියෙනවා. 6ක් තියෙන නිසා මෙතනට 6ක් හැදෙන්න ඕන නිසා මම මෙතනට 3ක් දානවා. right? එතකොට දකුණු පැත්තට 3ක් දානවා. දැන් පුතේ එතකොට ඔයා තේරුම් ගන්න වම් පැත්තේ ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. ඒ අනුව මෙතෙන්ට අපි දාන්න ඕනේ ජල අණු 3ක්. ඒ අනුව 3 වරක් දෙකෙන් මේ පැත්තට එනවා පුතේ 6H+. හරිනේ? 6H+ කියලා එනවා. ආඩ බැලන්ස් කරනකොට. හරි? මේක මම තව එකපාරක් කියලා දෙන්නම් ඔයාලට. බැලන්ස් එක ආපු විදිය. ආයි පොඩ්ඩක් බලන්නකෝ. පුරුදු වෙන්න හොඳට. right? මෙතනදී වෙන්නේ I- එක I2 වෙනවා කියන එක මතක තියාගත්තා නම් ලේසි. IO3- උත් I2 වෙනවා. හරි. ආයි පාරක් බලන්නකෝ මතක් වෙන්න. දැන් I වෙන්නේ I- මොකක්ද වෙන්නේ? I- උයි IO3- උයි දෙන්නම රියැක්ට් වෙලා හදන්නේ අයඩීන්. හරි? මෙතන ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. මෙතන ඉන්නේ බිඳු ඔක්සිකරණ අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 5ක වෙනසක් තියෙන්නේ. මෙතන ඉන්නේ ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව, මෙයා බිඳු ඔක්සිකරණ අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන එකක වෙනසක් තියෙනවා. ඒතර එතන 5ක වෙනසක් නම් පුතේ මෙතනට අපි දාන්න ඕනේ 5යි. මෙතන එකක වෙනසක් නම් මෙතනට දාන්න 1යි. එතකොට දරුවෙක් තේරුම් ගන්න ඕනේ 5යි 1යි 6යි. ඒ නිසා මෙතනට 3යි. මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා පුතේ. ඒ නිසා දකුණු පැත්තට ජල අණු 3ක් දාන්න ඕනේ. එතකොට 3 වරක් දෙකෙන් වම් පැත්තට 6H+ දාන්න ඕනේ. දැන් බැලන්ස් එක තේරුණා කියලා හිතනවා.
හරිනේ. කොහොම තමයි එතකොට බැලන්ස් රියැක්ෂන් එකේ ඉන්නේ රයිට් ඒක පැහැදිලි. ඊට පස්සේ ඔන්න දැන් IO3 වලට I- දානවා කියලා මෙන්න මේ පළවෙනි වාක්‍යයෙන් කියලා තියෙනවා. තනුක සල්ෆියුරික් වලින් ආම්ලික කරලා වැඩිපුර පොටෑසියම් අයඩයිඩ් දානවලු. දැම්මට පස්සේ නිදහස් වෙන අයඩීන්. ඔන්න අයඩීන් නිදහස් වෙනවා. ඒක ඇත්ත. මේ හොඳට බලන්න. මෙතන අයඩීන් නිදහස් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. නිදහසන අයඩීන් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා වීමට දාලා තියෙන්නේ සෝඩියම් තයෝසල්ෆේට්. ඔන්න බලන්න ඒක දැන් දන්න ප්‍රතික්‍රියාවක්. මේ જાතිය ගණන් වල තරම් කරලා තියෙනවා ඔයගලන්ට. එතකොට අයඩීන් දැන් රියැක්ට් වෙන්නේ තයෝසල්ෆේට් එක්ක. S2O32- රියැක්ට් වෙනවා පුතේ I- S4O62- වලට හොඳට බලන්න. එතකොට දැන් දරුවෙක් තේරුම් ගන්න ඕනේ කොහොමද එතකොට බන්ධනය හැදෙන්නේ. මෙතන I2 මෙතන වාදනවා 1 2 ස්ටොයිකියෝමෙට්‍රික ප්‍රතික්‍රියාව තමයි මේක යන්නේ. මෙතනත් අපි දෙකක් දාමු. හරි දැන් 1 2 කියලා දැන් තේරෙනවා. ඔන්න දැන් හැදෙන සම්පූර්ණ අයඩීන් ටික ප්‍රතික්‍රියා කරවලා තියෙන තයෝසල්ෆේට් එක්ක. හොඳේ. දැන් එතෙන්ට අයඩීන් ආවේ කොහෙන්ද? අයඩීන් ආවේ අර උඩ එකතු කරපු I- උයි IO3- උයි එකතු වෙලා හැදිච්ච අයඩීන් ටික තමයි අපි දැන් මේ තයෝසල්ෆේට් එක අනුමාපනය කරලා හොයාගන්න හදන්නේ. මේක තේරුම් ගන්න කටපාඩම් කරන්න එපා. එතකොට දැන් තයෝසල්ෆේට් වල සාන්ද්‍රණය දීලා තියෙනවා පුතේ. පරිමාව දීලා තියෙනවා. හොඳට බලන්න. එතකොට දැන් මෙතනින් හොයාගන්න පුළුවන් වාට සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. හොඳට බලන්න. එතකොට මෙතනදී 18.1 වැඩි කිරීම 30. හරිනේ. 18.1 වැඩි කිරීම 30 කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. හරිනේ. දැන් ඒක ඔයගොල්ලන්ට ඒ වගේ ගණන් හදා ගන්න පුළුවන්. එතකොට දැන් ඔතනින් වාට ගන්න පුළුවන් සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. මට ඒක වැඩක් නැහැ. මට ඕනේ අයඩීන් මවුල ගන්න. අයඩීන් මවුල ගන්න මොකද කරන්නේ? ඒක දෙකෙන් බෙදනවා. හොඳට බලන්න. ඒක දෙකෙන් බෙදනවා. මොකද මෙතන ස්ටොයිකියෝමෙට්‍රි 1 2. ස්ටොයිකියෝමෙට්‍රි 1 2 නිසා පුතේ තයෝසල්ෆේට් මවුල ගන්න ගත්තට පස්සේ ඒක දෙකට බෙදුවම එනවා අයඩීන් මවුල ගන්න. හරිද? දැන් ඔයා කල්පනා කරලා දැන් ඔන්න ලැබිච්ච සම්පූර්ණ අයඩීන් ප්‍රමාණය ඔයාට ඇවිල්ලා තියෙන්නේ. හොඳේ. මේ තියෙන සම්පූර්ණ අයඩීන් ප්‍රමාණය. දැන් ඒ අයඩීන් ප්‍රමාණය නේද මෙතනක් තියෙන්නේ. හොඳට බලන්න. මෙතනින් ගන්න අයඩීන් ටික නේද තයෝසල්ෆේට් එක අනුමාපනය කරන්නේ. එතකොට දැන් මෙතන තියෙන අයඩීන් ප්‍රමාණයයි මෙතන තියෙන අයඩීන් ප්‍රමාණයයි වෙනස්ද? නෑ. අතනින් ගත්ත අයඩීන් ටිකම තමයි මෙතනක් තියෙන්නේ. දැන් ළමයි කරන ලොකුම වැරද්ද තමයි මෙතන අයඩීන් ටික හොයන්න කියලා එක 3ෙන් වැඩි කරනවා මෙහෙම. මේක 3ෙන් වැඩි කරනවා. දැන් මෙතන 1යිනේ මෙතන 3යිනේ කිය. ඒ වගේ මෝඩ වැඩක්. ඇයි මේ මෝඩ වැඩක් කියන්නේ? එතන 3ෙන් වැඩි කරන්න ඕනේ නෑ. එතන තේරුම මේකයි. මේ අයඩීන් ටිකම තමයි මෙතන තියෙන්නේ. මෙතන එකෙන් පෙන්නලා තියෙන්නේ මෙතන තියෙන 3ම තමයි. මොකද මෙතෙන්ට 3 වෙලා තියෙන්නේ ඒ අදාළ ප්‍රතික්‍රියාව බැලන්ස් කරන්න තමයි මේ 3 ආවේ. හරිද? මේ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව තමයි 3ක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි දැන් තියරිටිකලි ගත්තාම මෙතන ලැබිච්ච සම්පූර්ණ අයඩීන් ටික තමයි මේ පල්ලෙහා අපි අනුමාපනය කරන්නේ. රයිට්? ඒක පටලවා ගන්න එපා. ඒ නිසා එතනයි 3ෙන් වැඩි කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන සම්පූර්ණ මවුල ගානම තමයි මෙතන මේ 3i2 වලින් පෙන්නලා තියෙන්නේ. රයිට්. දැන් එතකොට මේ මවුල ගාන තමයි මේ තියෙන අයඩීන් මවුල ගාන තමයි පුතේ මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ මේ අයඩීන් ටිකම කියලා ගන්න. ඔන්න දැන් මේ ටිකම තමයි මෙතන තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. රයිට්? හරි. දැන් අපි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ද්‍රාවණයේ අඩංගු IO3- වල සාන්ද්‍රණය. දැන් පුතේ IO3- සාන්ද්‍රණය ගන්න කලින් අයඩීන් දැන් මුලින්ම අයඩීන් මවුල ගාන දැන් අපි මේ වෙද්දි අරන් තියෙනවා. ඔන්න දැන් අයඩීන් මවුල ගාන තමයි මේ තියෙන්නේ. දැන් මේක ආයි 3ෙන් වැඩි කරේ නැහැ. මේ මෙතෙන්ට ලැබුණු පිළිතුරම තමයි මෙතන තියෙන්නේ කියලා ගත්තේ. දැන් මම හිතනවා මේක කියන එක තේරෙනවා ඇති කියලා. හොඳේ ගණන් හදලා නම් තියෙන තේරිලා තියෙන්න ඕනේ. දැන් දරුවෝ මේකෙන් තමයි IO3- හොයන්න ඕනේ. මොකද කරන්න ඕනේ එකෙන් IO3- හොයන්න? දැන් මේක 3ෙන් බෙදන්න ඕනේ. මොකද අයඩීන් මවුල ගාන මෙතෙන්ට ආවට පස්සේ අයඩීන් මවුල ගාන 3ෙන් බෙදුවා නම් තමයි ඔයාට IO3- මවුල ගාන හැදෙන්නේ. ඒක දැක්ක ගමන් පේනවා. ඒ නිසා මම මේක සුළු කරන්න යන්නේ මේ ලැබෙන පිළිතුරත් ආයි කීයෙන් බෙදනවද? 3ෙන් බෙදනවා. එතකොට මට එනවා ඔන්න IO3- මවුල ගාන. රයිට්? මම දැන් ඔන්න සම්පූර්ණ ප්‍රකාශනය ලියන්න මේ පැත්තේ. ඔන්න පුතේ IO3- මවුල ගාන ගන්න විදිය 18.1 වැඩි කිරීම 30 කියන්නේ අයඩීන් තයෝසල්ෆේට් ගාන. මේක දෙකට බෙදුවම එනවා අයඩීන් ගාන ස්ටොයිකියෝමෙට්‍රිකව. ඒ අයඩීන් ගානමයි උඩ තියෙන්නේ. ඒ ගාන ආයි බෙදනවා 3ෙන්. එතකොට එනවා IO3- මවුල ගාන. දැන් මම හිතනවා වැඩි තේරුණා කියලා. හරි. දැන් ඔන්න IO3- මවුල ගාන අරන් තියෙනවා. දැන් පුතේ IO3- මවුල ගාන ඉන්නේ ඝන සෙන්ටිමීටර් කීයකද? පටලව ගන්න එපා. ඝන සෙන්ටිමීටර් ඉන්නේ දරුවෝ 10ක. එහෙමනම් සාන්ද්‍රණය බලන්න මොකද කරන්නේ? මෙන්න මේ මවුල ගාන ඉන්නේ ඝන සෙන්ටිමීටර් 10ක නම් 10න් බෙදුවා වැඩි කරා 1000න්. එතකොට එනවා දරුවෝ
IO3 මයිනස් වල සාන්ද්‍රණය. මොකද දැන් ආරම්භයේ අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 10ක සාම්පලයක්. ඒ 10න් බෙදලා 10න් වැඩි කරා නම් ඔයාලට IO3 මයිනස් ගේ සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන්. මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. ඕකේ රයිට්. ටක් ගාලා කරගන්න අවශ්‍යය විනාඩියයි දෙන්නේ. ඔව් එතකොට එන්න ඕනේ ආන්සර් එක කීයද? 0.05 තමයි ආන්සර් එක එන්න ඕනේ. හරි දැන් වැඩේ තේරිලා තියෙන්නේ නේ. ඕකේ රයිට්. හරි අපි දැන් යම් පුතේ ඊළඟට ප්‍රශ්නාංක 4 සාකච්ඡා කරන්න. රයිට් ප්‍රශ්න 3ක් ඉවරයි. ප්‍රශ්නාංක 4 දර බලන්න. මේ ප්‍රශ්නාංක 4 තියෙන්නේ දරුවෙක් තේරුම් ගන්න. මෙතන බෙන්සීන් රින් එක සහිත ස්ට්‍රක්චර්ස් කිහිපයක් දීලා තියෙන්නේ. හොඳට බලන්න. රයිට් මේක තියෙන බෙන්සීන් එක තියෙනවා CH2OH OH කාබොක්සිලික් ඇසිඩ් කියන සංයෝගයට ජලීය NaOH එකතු කරාම සෑදෙන්නේ මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. රයිට් හරි. දැන් මේක පාට කතා කරනවා ඇල්කොහොල් වල තව ටිකක් ඉස්සරහට කතා කරන ඒකට තාම මේක තියරි වලන අපි සාකච්ඡා කරලා නැහැ. තව ටිකක් ඉස්සරහට ඇද්ද තාම මේක සාකච්ඡා කරන්නේ. රයිට් මේ තියෙන පුතේ ඇල්කොහොල් නේ. මේ තියෙන ඇල්කොහොල් එකක්. CH2OH කියන ඇල්කොහොල්. මේ තියෙන පීනෝල් පුතේ මේ තියෙන කාබොක්සිලික් ඇසිඩ්. හොඳට මතක තියාගන්න. හරි රයිට්. දැන් ඇල්කොහොල් එකක් කියන එක්කෙනා රයිට් අපි සාමාන්‍යයෙන් මෙහෙමයි හිතන්නේ. අපි මෙහෙම ගමුකෝ. ඇල්කොහොල් ඇල්කොහොල් පීනෝල් පීනෝල් සහ කාබොක්සිලික් අම්ල හරි අපි ඔහොම ගමු. එහෙම ගත්තොතින් එහෙම ඔයා තේරුම් ගන්න ඕනේ පළවෙනියටම ඇල්කොහොලයක් රියැක්ට් වෙන්නේ සෝඩියම් එක්කද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකද කියලා විභාගෙදි නිතරම අහනවා. මේක මම විභාගෙට අහන විදියටම කියන්නේ. හොඳේ. විභාගෙට අහන විදියටම ගත්තොත් මෙතන සෝඩියම් එක්ක රියැක්ට් වෙන විදිය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක රියැක්ට් වෙන විදිය සහ සෝඩියම් කාබනේට් එක්ක රියැක්ට් වෙන විදිය මතක තියාගන්න ඕනේ. පුතේ ඇල්කොහොලයකට සෝඩියම් ලෝහය දැම්මොතින් එහෙම මම පොඩි උදාහරණයක් ඔකට කියන්නම්. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. CH3OH තියෙනවා කියලා හිතන්නකෝ. මේකට සෝඩියම් ලෝහය දැම්මොත් වෙන්නේ CH3O- Na+ වෙනවා. හොඳේ. මෙතන තියෙන H එක අයින් වෙලා සෝඩියම් එක වදිනවා. වැදිලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. හොඳේ. ඒ කියන්නේ ඇල්කොහොල් එකක් සෝඩියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒතර ඇල්කොහොල කියන එක්කෙනා මෙතනදී අපි මේ වගුව පුරව ගත්තොත් එහෙම සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා. නමුත් පුතේ ඇල්කොහොලයකට අපි CH3OH කියලා මේ ගත්තේ. හොඳේ. CH3OH කියලා ගත්ත ඇල්කොහොල් එකට අපි ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම කියලා හිතන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ට් වෙන්නේ නැහැ. ඇල්කොහොලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ට් වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න සෝඩියම් කාබනේට් එක රියැක්ට් වෙන්නේත් නැහැ. ඇල්කොහොලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කවත් සෝඩියම් කාබනේට් එක්කවත් රියැක්ට් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇල්කොහොලයකට රියැක්ට් වෙන්න තරම් ආම්ලිකතාවයක් නැහැ. ඒ කියන්නේ ඇල්කොහොලයක ආම්ලිකතාවය පුතේ මදි. මතක තියාගන්න ඇල්කොහොලයක ආම්ලිකතාවය මදි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සහ සෝඩියම් කාබනේට් එක්ක රියැක්ට් වෙන්න. හොඳේ මතක තියාගන්න. ඇල්කොහොල එතකොට රියැක්ට් කරන්නේ සෝඩියම් ලෝහයත් එක්ක පමණයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කවත් සෝඩියම් කාබනේට් එක්කවත් රියැක්ට් වෙන්නේ නැහැ. පීනෝල් ගත්තම පුතේ පීනෝල් ඇල්කොහොල් වලට වඩා ආම්ලිකතාවය වැඩි. පීනෝල් කියලා කියන්නේ මෙන්න මෙහෙම තියෙන සංයෝග. හරි මෙන්න මෙහෙම තියෙන සංයෝග. පීනෝල් කියන්නේ රින් එකට OH එකක් තියෙනවා. මේක නම් පුතේ සෝඩියම් ලෝහය දැම්මොත් වෙන්නේ H එක ගැලවිලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මෙතනදී O- Na+ වෙනවා. H2 පිට වෙනවා. සෝඩියම් ලෝහය දැම්මොත්. ඒ වගේම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් වෙන්නේ ඕකම වෙනවා. හරි O- Na+ වෙනවා. සමග ජලය තමයි හදන්නේ. හරි. ඒතර හයිඩ්‍රජන් නෙමෙයි ජලය හදන්නේ. ඒතර දැන් අපිට පේනවා පීනෝල් ගත්තම පීනෝල් සෝඩියම් ලෝහයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි සෝඩියම් කාබනේට් එක්ක රියැක්ට් වෙන්න තරම් පීනෝල් ආම්ලික නැහැ. ඒ කියන්නේ එකම ප්‍රතිඵලය ලබා දෙන්නේ පටලවා ගන්න එපා. මෙතන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීම සඳහා සෝඩියම් කාබනේට් එක්ක රියැක්ට් වීමට තරම් පීනෝල් ආම්ලික නැහැ පුතේ. ඒ නිසා මතක තියාගන්න සෝඩියම් එක රියැක්ට් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් රියැක්ට් වෙනවා සෝඩියම් කාබනේට් එක පීනෝල් රියැක්ට් වෙන්නේ නැහැ. මේක මතක තියාගන්න ඕනේ. ඒක ඉතාල වැදගත්. ඊළඟට දරුවෙක් මතක තියාගන්න ඕනේ කාබොක්සිලික් අම්ලය. රයිට්. කාබොක්සිලික් අම්ල ගන්න COOH තමයි කාබොක්සිලික් අම්ලයක් කියලා කියන්නේ. කාබොක්සිලික් අම්ලයට සෝඩියම් ලෝහය දැම්මොතින් එහෙම ඒක රියැක්ට් වෙනවා.
RCO minus Na+ වෙලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා right ඒ වගේ මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් රියැක්ට් වෙනවා පුතේ මෙතනට අපි දාමු NaOH දැම්මම එතනත් රියැක්ට් වෙනවා RCOO minus Na+ එතනත් රියැක්ෂන් එකක් තියෙනවා ඒ කියන්නේ දෙන්නත් එක්කම රියැක්ට් වෙනවා ඊට අමතරව පුතේ මෙයා සෝඩියම් කාබනේට් එක්කත් රියැක්ට් වෙනවා සෝඩියම් කාබනේට් විතරක් නෙමෙයි අතරම සෝඩියම් බයිකාබනේට් එක්කත් රියැක්ට් වෙනවා මෙතන සෝඩියම් කාබනේට් ගන්නවා වගේම ඔයාලට අවශ්‍ය නම් සෝඩියම් බයිකාබනේට් ගන්නත් පුළුවන් හොඳේ ගත්තාම මෙතන මොකද වෙන්නේ RCOO minus Na+ වෙනවා මෙතන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා CO2 පිට වෙනවත් එක්ක එකත් මතක තියාගන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කාබනේටයක් එක්ක ප්‍රතික්‍රියා කරා බයිකාබනේටයක් එක්ක ප්‍රතික්‍රියා කරාත් ඒකම තමයි වෙන්නේ එතකොට දැන් කාබොක්සිලික් අම්ලයක් ඒ කියන්නේ මෙන්න මේ වගේ කොටසක් RCOOH මෙන්න මේ වගේ කොටසක් තියෙනකොට ඒක සෝඩියම් ලෝහයත් එක්කයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කයි සෝඩියම් කාබනේට් කියන එක්කෙනත් එක්කයි තුන් දෙනාමත් එක්කම ප්‍රතික්‍රියා වෙනවා හරි ඇල්කොහොලත් එක්කත් ප්‍රතික්‍රියා වෙනවා right ඒ වගේම මතක තියාගන්න ඕනේ ඇල්කොහොලත් එක්ක ප්‍රතික්‍රියා වෙනවට අමතරව ෆීනෝල් එකත් ප්‍රතික්‍රියා වෙනවා ෆීනෝල් එක මේ ඇල්කොහොල සෝඩියම් එක ප්‍රතික්‍රියා වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාබනේට් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ ෆීනෝල් ගත්තම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකත් එක්කම රියැක්ට් වෙනවා සෝඩියම් කාබනේට් එක රියැක්ට් වෙන්නේ නැහැ කාබොක්සිලික් අම්ල ගත්තම පුතේ තුන් දෙනාමත් එක්කම රියැක්ට් වෙනවා මම හිතනවා ලියාගෙන ඉවර ඇති කියලා right okay නේද හරිද පුතේ right okay ලියාගෙන ඉවර නම් දැන් දරුවෙක් දැන් හිතන්න දැන් අපි රියැක්ෂන් වලට යමු හරි දැන් බලන්න මෙන්න මේක තමයි දීලා තියෙන ස්ට්‍රක්චර් එක මේක තමයි දීලා තියෙන ස්ට්‍රක්චර් එක මේකට ජලීය NaOH එකතු කරනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට මතක තියාගන්න දැන් මේ උඩ තියෙන ඇල්කොහොල කොටසක් CH2OH නේ උඩ තියෙන ඇල්කොහොල් කොටසක් මේක බැලුවගම පේනවනේ මේක පීනෝල් නෙමෙයි මේ ඇල්කොහොල් කොටසක් හොඳේ CH2OH මේක පීනෝල් කෙලින්ම මේක කෙලින්ම කාබොක්සිලික් අම්ලයක් හොඳේ මේක කෙලින්ම කාබොක්සිලික් අම්ලයක් අරක පීනෝල් මේක ඇවිල්ලා ඇල්කොහොල් මේකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට දරුවෝ දැන් ඔයා දන්නවා ඇල්කොහොල් මොකද වෙන්නේ ඇල්කොහොල් කාත් එක්කද රියැක්ට් වෙන්නේ මම කිව්වා සෝඩියම් ලෝහයත් එක්ක රියැක්ට් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක රියැක්ට් වෙන්න තරම් ආම්ලිකතාවයක් නැහැ කාබොක්සිලික් අම්ල මොකද්ද කිව්වේ සෝඩියම් එක්ක රියැක්ට් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් රියැක්ට් වෙනවා සෝඩියම් කාබනේට් එක්කත් රියැක්ට් වෙනවා හරි ෆීනෝල් ගත්තම මොකද වෙන්නේ සෝඩියම් එක්කත් රියැක්ට් වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් රියැක්ට් වෙනවා සෝඩියම් කාබනේට් එක රියැක්ට් වෙන්නේ නැහැ පුතේ ඔන්න ඔක මතක තියාගන්න අංක එක ඉතාලම වැදගත් මතක තබා ගැනීම හරිද right දැන් ඔක මතක තියාගත්තා නම් දැන් මේකට උත්තරේ ඉතාලම ඉක්මනින් ගන්න පුළුවන් කියන්න බලන්න දැන් උත්තරේ මේ සංයෝගයේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනකොට ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැත්නම් දැන් මතක තියාගන්න ඕනේ ඒක ඇල්කොහොලේ වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ මෙහෙම්මම තියෙන්න ඕනේ. මේ විදිහටම තියෙන්න ඕනේ. දැන් මේක ගන්න බෑ. මෙන්න ඇල්කොහොලේ ප්‍රතික්‍රියා කරලා. ඒතර ඇල්කොහොලේ ප්‍රතික්‍රියා කරපු ආකාරයක් විදිහට ගන්න බෑ. ඇල්කොහොලේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා තමයි අපිට ගන්න ඕනේ. හරි? එතකොට දැන් මෙතනත් අපිට පේනවා ඇල්කොහොලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. හරි? ඒතර ඒ නිසා හතරවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ කොහොමවත් ගන්න බෑ. මොකද මේ දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ට් වෙන්න හේතුවක් නැහැ. අපි අනිත් පැත්ත ගමු. පීනෝල් රියැක්ට් වෙන්න ඕනේ NaOH එක. මම දැන් කිව්වා කාබොක්සිලික් අම්ලයත් NaOH එක රියැක්ට් වෙන්න ඕනේ. ඒතකොට රියැක්ෂන් එක අනිවාර්යෙන් මේ දෙන්නත් අතර වෙන්න ඕනේ. මෙයත් එක්ක වෙන්න විදියක් නැහැ. ඒතකොට දැන් මෙතනත් වෙලා තියෙනවා මෙතනත් වෙලා තියෙනවා. මෙන්න පළවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරයේදී පීනෝල් රියැක්ෂන් එක වෙලා කාබොක්සිලික් වෙලා නැහැ වෙන්න විදියක් නැහැ. මොකද කාබොක්සිලික් මෙයාටත් වඩා ආම්ලිකයි. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරන්නම ඕනේ. මෙතනදී මෙතනත් කියන්න තියෙන පීනෝල් වෙන්න නැතුව කාබොක්සිලික් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේකත් වැරදි. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් පිළිතුර තමයි මතක තියාගන්න මෙතනින් වෙන්න පුළුවන් එකම දේ තමයි අංක 1. එක තමයි ඇල්කොහොල් එක ප්‍රතික්‍රියාව, පීනෝල් එක ප්‍රතික්‍රියාව සහ කාබොක්සිලික් අම්ල එක ප්‍රතික්‍රියාව. හරි නේද? ඒ ටික ලියාගෙන ඉවර කරන්න ඉක්මනට. හරි. එතන වෙලා ඕකේ. මම දැන් ක්ලාස් එකේ වගේ අහන්නේ නැහැ මේ ඉක්මනට ඉවර කරන්න ඕන නිසා හොඳේ. හරියට ලියාගන්න. ඕකේ. අපි යමු පුතේ ඊළඟට ප්‍රශ්නාංක 5ට. හරි. ප්‍රශ්නාංක 5ට යමු. ප්‍රශ්නාංක 5 මෙහෙම. x නම් සංයෝගයක් සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කළ විට හරි x කියලා සංයෝගයක් තියෙනවලු සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කරනවලු ජලය හොඳින් දියවි දුඹුරු පාට ද්‍රාවණයක් සාදන අතර y නම් වායුවක් පිට කරයි x ජලීය ද්‍රාවණයකට තනු කෙච්චෙන් නෝතර එකතු කර සිල් නයිට්‍රේට් ද්‍රාවණයක් එක්කල විට ලා කහ පැහැති අවක්ෂේපයක් ලැබේ
හරි දැන් මේ කතන්දර ගොඩක් කියලා තියෙනවා. මුලින්ම මතක තියාගන්න සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම ජලය හොඳින් දියවි දුඹුරු පාට ද්‍රාවණයක් සාදනවා කියලා කතන්දරයක් කියලා තියෙනවනේ. ඊළඟට කියන්නේ y කියලා වායුවක් පිට කරනවා කියලානේ. x ජලීය ද්‍රාවණයට තනුකෙච්චෙන් නෝතර එකතු කරාම සෙල නයිට්‍රේට් එක්කල විට ලාකහ පැහැති අවක්ෂේපයක් ලැබෙනවා කියලාත් කියලා තියෙනවා. මෙන්න මේ කෑල්ල වැදගත් පුතේ. මේ කෑල්ල යුනික් නේ. හොඳට බලන්න මේ වාක්‍ය ටික කියවුවා මෙන්න මේ වාක්‍ය කියවුවා වැඩි අල්ලගන්න පුළුවන්. සිල්ල නයිට්‍රේට් ද්‍රාවණයක් එක් කරාම ලා කහ පාට අවක්ෂේපයක් ලැබෙනවා නම් ඔයාගේ සිලබස් එකේ තියෙන එකම සංයෝගය කවුද? ඒ සිල්ල බ්‍රෝමයිඩ් AgBr. AgBr නේ ලා කහ පාට අවක්ෂේපයක් දෙන්න සිල්ල නයිට්‍රේට් ද්‍රාවණයක් දැම්මම. ඒතර අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ මෙතන මේ Br- තිබිලා තියෙනවා. හොඳේ. තවද XC ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එක්කල විට නිල් පැහැති ද්‍රාවණයක් ලැබියා. ඒක නම් දීලා තියෙන්නේ කැටායනය අඳුනා ගැනීම සඳහා. D ගොණුවේ කැටායනය අඳුනා ගන්න තමයි මේ කතාව දීලා තියෙන්නේ. වර්ණවත් ද්‍රාවණයක් හැදුවා කියන්නේ කැටායනය. මේකෙන් කැටායනය අඳුනා ගන්න ඕනේ. මේ වාක්‍යයෙන් උඩ තියෙන වාක්‍ය දීලා තියෙන්නේ අනායනය හඳුනා ගැනීම සඳහා. ඇත්තටම අනායනය හඳුනා ගන්න උඩ වාක්‍ය අවශ්‍යත් නැහැ. මෙතන කියලා තියෙනවා සිල්ල නයිට්‍රේට් ද්‍රාවණයක් එක් කරාම ලා කහ පාට අවක්ෂේපයක් හැදෙනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම හැදෙන්නේ AgBr තමයි. හොඳේ. දැන් ඉගෙනගෙන ඇති කියලා හිතනවා AgBr ගැන තමයි ඔය කියන්නේ නොකිය. එතකොට දැන් දරුවෝ දැන් අපි අනිත් පැත්තට කතාව ගෙනිච්චොත් එහෙම දැන් මෙතන මේ සාන්ද්‍ර සල්ෆියුරික් කියන එක නා වැදගත් මතක තියාගන්න. මේ සාන්ද්‍ර සල්ෆියුරික් කියන එක නා නිකම්ම අම්ලයක් විතරක් නෙමෙයි පුතේ. සාන්ද්‍ර සල්ෆියුරික් කියන එක නා මතක තියාගන්න සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ ඔක්සිකාරකයක්. හොඳේ. මෙයා ඔක්සිකාරකයක්. මේක පටලව ගන්න එපා මතක තියාගන්න. සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ ඔක්සිකාරකයක්. කියන්නේ ඔක්සිකරණය කරනවා යා විසින් අනිත් අයව. දැන් මම හේලයිඩ්ස් වලට ප්‍රතික්‍රියා වෙන විදිය බලන්න. දැන් අපි හිතමු Cl- තියෙනවා. Cl- තියෙන තැනකට පුතේ අපි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් මොකද වෙන්නේ? Cl- එක හදන්නේ HCl. හරි? එතකොට සල්ෆියුරික් HSO4- තමයි හදන්නේ බයිසල්ෆේට්. හරි? මේක තේරුම් ගන්න පුළුවන්. ඉතාලම සරලයි. එතන වෙලා තියෙන්නේ මොකක්ද? HSO4- බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙතන සල්ෆියුරික් වල එක H එකක් යනවා පුතේ Cl ට එක H එකක් එක තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ බයිසල්ෆේට්. හොඳේ? එතකොට දැන් මේ HCl කියන එක න ඇත්තම සුදු දුමාරයක්. නැත්නම් අපි කියන්නේ සුදු වාෂ්පයක් කියලා ගමුකෝ. මෙයන් සුදු වාෂ්පයක්. වාෂ්පශීලී ද්‍රවයක්. හරි මෙහෙම එක වායුවක් වගේ පිට වෙනවා. මෙතන ඔක්සිකරණයක් වෙලා නැහැ පුතේ. Cl- මෙතන ඉන්නේ ඍණේක ඔක්සිකරණ අවස්ථාවේ Cl ඉන්නේ. මෙතනත් Cl ඉන්නේ ඍණේක ඔක්සිකරණ අවස්ථාවෙම තමයි. හරි? මෙතනත් Cl ඉන්නේ ඍණේක ඔක්සිකරණ අවස්ථාවෙම තමයි. එතකොට දැන් මෙයත් ඍණේකේ මෙයත් ඍණේකේ නම් පුතේ ඒ කියන්නේ ඊටාම් පැහැදිලිව අපිට පේනවා මෙයා ඔක්සිකරණයක් වෙලා නැහැ. හරිනේ? මෙතන ඔක්සිකරණයක් වෙලා නැහැනේ. ඒ කියන්නේ Cl- ඔක්සිකරණය කරන්න බෑ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට. ඒක හොඳට මතක තියාගන්න. හොඳේ. හැබැයි දරුවෝ Br- වලට ගියාම මොකද වෙන්නේ? මේවා ඉගෙනගෙන ඇති. Br- වලට ගියාම සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් Br- සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරාම හදන HBr එක HSO4-. මේක ඔයා දන්න. මේක තමයි මෙතනත් උනේ. හැබැයි Br- ගේ තියෙන වෙනස තමයි Br- වලින් HBr හැදුනට පස්සේ පුතේ ඒ හැදෙන HBr ආයි පාරක් සාන්ද්‍ර සල්ෆියුරික් ඉන්නවා නම් මීඩියම් එකේ ඔක්සිකරණය වෙනවා බ්‍රෝමීන් වලට. මෙන්න මේක තමා දරුවෝ අර දුඹුරු පාට වාෂ්පයක් විදියට පිට වෙන්නේ. හොඳට මතක තියාගන්න කියන එක තේරුම් ගන්න හොඳේ. දුඹුරු පාට වාෂ්පයක් විදියට පිට වෙන්නේ බ්‍රෝමීන් Br2. එතකොට දැන් මෙතන නම් Br ඉන්නේ ඍණේක ඔක්සිකරණ අවස්ථාවේ බ්‍රෝමීන් ඉන්නේ බිඳු ඔක්සිකරණ අවස්ථාවේ. එතකොට සල්ෆියුරික් මොකද වෙන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඊට අමතරව ජලයේ සාදන. දැන් ඔයා හොඳට තේරුම් ගත්තොත් ඔයාට තේරෙනවා මෙතනදී සල්ෆියුරික් අම්ලය විසින් Br- Br2 බවට ඔක්සිකරණය කරලා තියෙනවා. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න සල්ෆර් ධන 4 ඔක්සිකරණ අවස්ථාව දක්වා රෙඩියුස් වෙලා තියෙනවා. හැබැයි ඔයා බලන්න Cl- වලදී ඕක උනේ නැහැ. ඒ කියන්නේ Cl- ඔක්සිකරණය කිරීමට බෑ. HCl වලින් නැවැත්තුවා. මේක තවදුරටත් ඔක්සිකරණය වීමක් සිද්ධ වුණේ නැහැ. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය Cl- ට බලපෑමක් කරන්න නැති වුණාට Br- පුළුවන් ඔක්සිකරණය කරන්න. Br- වලින් HBr කරනවා. HBr කො මෙතන රිඩොක්ස් එකක් නෙමෙයි. එතන ඉන්නේ ත්‍රිනේක ඔක්සිකරණ අවස්ථාවෙම තමයි. එයා පුතේ ඍණේකේ ඉඳන් බිඳුවට නැවත ඔක්සිකරණය කරලා තියෙනවා. හොඳට තේරුම් ගන්න හොඳේ. එතකොට දැන් මෙතන තමයි අපිට දුඹුරු පාට ද්‍රාවණයක් හම්බ වෙන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කළ විට ජලය හොඳින් දියවි දුඹුරු පාට ද්‍රාවණයක් සාදන අතර y නම් වායුවක් පිට කරයි. මෙන්න y කියන වායුව. හරිනේ.
දැන් ඔයා හිතන්න i මයිනස් හිටියා කියලා. මොකද වෙන්නේ? ඒ i මයිනස් හිටියත් ඕකම තමයි වෙන්නේ. i මයිනස් හිටියොත් සාන්ද්‍ර සල්ෆියුරික් ඉන්න වෙලාවක හදන්නේ හයිඩ්‍රජන් අයඩයිඩ්. HI එක්ක බයිසල්ෆේට් හදනවා. මේ හදන හයිඩ්‍රජන් අයඩයිඩ්ත් මොකද වෙන්නේ? සාන්ද්‍ර සල්ෆියුරික් හිටියොතින් එහෙම වැඩිපුර i මයිනස් ඔක්සිකරණය වෙනවා i2ට. මේක දම්පාට වාෂ්පයක්. එතකොට සල්ෆියුරික් ආයි බං අර කලින් කිව්වා වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වලටයි ජලයටයි රෙඩියුස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වලට රෙඩියුස් වෙනවා. ඒක මතක තියාගන්නකෝ. එතකොට මෙයා ධන 6 ඉඳගෙන දැන් මෙයා පුතේ ධන 4ට ගිහිල්ලා තියෙනවා. එතකොට i මයිනස් එක i2ට ඔක්සිකරණය කරලා තියෙනවා. දැන් එතකොට ඔයාලට තේරෙනවා Br minus y i minus y. හොඳේ. Br minus y i minus ටයි සාන්ද්‍ර සල්ෆියුරික්ට මොනා කරන්න පුළුවන්ද? ඔක්සිකරණය කරන්න පුළුවන්. ඒක තමයි පුතේ මේ වාක්‍යයෙන් වෙලා තියෙන්නේ. බලන්න. y නම් සංයෝගයක් සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කරනවලු. ජලයේ හොඳින් දිය වෙනවලු දුඹුරු පාට ද්‍රාවණයක් සාදනවලු. ඒ හේතුව බ්‍රෝමින් පිට කරන හින්දා. මොකද බ්‍රෝමින් වතුරේ දිය වුණාම තමයි ද්‍රාවණය දුඹුරු පාට වෙන්නේ. X ජලීය ද්‍රාවණයට තනුකෙච් NO3 එකතු කරනවලු දැන්. දැන් එතකොට Br minus ඉන්න තැනකට තනුකෙච් NO3 එකතු කරන්නේ ආම්ලික කරන්න. සිල නයිට්‍රේට් දාපු ගමන් හදනවා AgBr අවක්ෂේපය. සිල බ්‍රෝමයිඩ් අවක්ෂේපය හදනවා. හොඳේ. තවද X ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර HCl එකතු කරාම නිල් පාට ද්‍රාවණයක් ලැබෙනවලු. නිල් පාට ද්‍රාවණයක් ලැබෙනවලු. දැන් මේක දිලා තියෙන කැටායනි. බලන්න පුතේ මොකෙන්ද නිල් පාට ද්‍රාවණයක් හැදෙන්නේ? නිල් පාට ද්‍රාවණයක් හැදෙන්නේ කාගෙන්ද? කොබෝල්ට් වලින්. ඔයාලට මතක ඇති කොබෝල්ට් තමයි සාන්ද්‍ර හොඳට පාඩම් කරගන්න. සාන්ද්‍ර Cl minus දැම්මහම මෙයා තමා හදන්නේ COCl4 2- සංකීර්ණය. ඔයාලට දැන් උගන්වලා තියෙන්නේ මේවා. එතකොට මේකෙන් හැදෙන්නේ මේ තියෙන නිල් පාට සංකීර්ණයක්. මතක ඇතිනේ. කොබෝල්ට් සාන්ද්‍ර Cl minus දානකොට හදන්නේ COCl4 2- කම්ප්ලෙක්ස් එක. මේක නිල් පාටයි පුතේ. කොපර් හිටියනම් දැන් කොපත් මේකේ උත්තර වලට දීලානේ. දැන් කොපර් බ්‍රෝමයිඩ් උත් ඉන්නවනේ. කොපර් ගන්න බෑ. මොකද දැන් හේතුව කොපර් සාන්ද්‍ර Cl minus දැම්මොත් හදන්නේ මොකද්ද? CuCl4 2-. CuCl4 2- මොන පාටද? කහ පාටයි. රයිට් මේක නිල් පාට කියලානේ කියලා තියෙන්නේ. නිල් පාට හදන්නේ කොබෝල්ට් විතරයි පුතේ. හොඳේ. කොපර් හදන්නේ නිල් පාට ද්‍රාවණය. මේවා පටලවා ගන්න එපා. මේවා පාඩම් තියෙන්න ඕනේ. හොඳේ ඔයාලට. කොබෝල්ට් තමයි සාන්ද්‍ර Cl minus කින් COCl4 2- හදන්නේ නිල් පාටයි. රයිට්. කොපර් හදන්නේ සාන්ද්‍ර Cl minus කින් CuCl4 2-. ඒක කහ පාටයි. මෙතන කියන්නේ නිල් පාට ද්‍රාවණයක් හදනවා කියලා. ඒ නිසා පටලවා ගන්න එපා. රයිට්. ටක් ගාලා ලියා ගන්න අවශ්‍ය දේවල් ඉක්මන් කරන්න පුතේ. හොඳේ. හරිද දැන් ඒක? හරිනේ. ඒ ටික මතක ඇතිනේ නේද? හරි. දැන් ඒක හරිනම් ඒකත් එක්කම මෙන්න මේ ප්‍රශ්නේ මතක තියාගන්න. මේකත් විභාගෙට ඍජුවම අහනවා. හොඳේ. රයිට්. මේක හරිනේ. මාත් එක්කම ලියා ගන්න ඇති කියලා හිතනවා. රයිට්. අපි ඊළඟට ගමු. හරි මේ ප්‍රශ්නේ කරන්න කොටක් ගාලා.
හරිද? හරිද? එතන කියලා තියෙන්නේ right එතන කියලා තියෙන්නේ x කියලා සංයෝගයක් තියෙනවනේ ජලයේ තිය කියලා තණුකෙත් සියල්ල එකතු කරනවනේ ඊට වායුවක් පිට කරනවනේ. පුතේ වායුවක් පිට කරනවා නම් අපි දැන් දන්නවා මේ දැන් මෙතන තියෙන ඇනායන ගත්තාම සල්ෆයිඩ් වලට H+ එකතු කරාම පිට කරන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුවනේ. කාබනේට් ඇනායනය තියෙනවා නම් කාබනේට් ඇනායනයට අම්ලයක් එකතු කරාම පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. තයෝසල්ෆේට් බලන්න. තයෝසල්ෆේට් වලට අම්ලයක් එකතු කරොත් පිට කරන්නේ සල්ෆර් ඩිපොසිට් වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. right නයිට්‍රයිට් වලට NO2- වලට අම්ලයක් එකතු කරාම පිට වෙන්නේ NO2 දුඹුරු පාට වායුව. දුඹුරු පාට වායුවක් පිට කරන්නේ. තයෝසල්ෆේට් ගැන කතා කරන්නේ ආයි කතා කරන්න ඕනේ නැහැ. එතකොට දැන් හිතන්න ඕනේ පුතේ සාමාන්‍යයෙන් ඇනායනයකට තණුක අම්ලයක් එකතු කරාම තමයි මේ වායුව පිට වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මෙතන සල්ෆර් ඩයොක්සයිඩ් සහ NO2 තමයි මෙතන පිට වෙන වායුව. හරි? රයිට් එක පැහැදිලිනේ. එතකොට මෙතන කියනවා වායුවක් පිට කරමින් සුදු කහ පැහැයට හුරු අවක්ෂේපයක් ලැබුණු අතර සුදු කහ පාටට හුරු අවක්ෂේපයක් සෑදෙනවලු. අන්න එතන වැදගත්. හරි? ඒ කියන්නේ දැන් කහ පැහැයට හුරු අවක්ෂේපයක් සෑදෙනවා කිව්වම හිතන්න පුළුවන් සල්ෆර් ඩිපොසිට් වෙනවා. සල්ෆර්නේ කහ පාට. ඒතර සුදු පාට වෙන්න ඕනේ මොකද්ද? එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට හිතන්න දැන් තණුකෙත් සියල්ල එකතු කරාම වායුවකුත් පිට වෙන්න ඕනේ. හරිද? වායුවක් පිට වෙන්නත් ඕනේ. දැන් ඔක නිකන් හරියට ගැලපෙන්නේ තයෝසල්ෆේට් වලට එකතු දෙකකම පේනවනේ. මොකද අම්ලයක් එකතු කරාම වායුවක් පිට වෙනවා. හරි. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කියලා දැන් අපිට ගන්න පුළුවන්. හරිද? සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඊට අමතරව කහ පැහැයට හුරු අවක්ෂේපයක් ලැබෙනවා. ඒ කියන්නේ සල්ෆර්. සල්ෆර් තමයි පුතේ කහ පැහැයට හුරු වෙලා තියෙන්නේ. හරි? වෙනම තණුක ඇමෝනියා ද්‍රාවණයක දිය කළ විට අවක්ෂේපයේ ප්‍රමාණය අඩු වෙනවා. තණුක ඇමෝනියා වල දිය කරාම අවක්ෂේපයේ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ පුතේ තණුක ඇමෝනියා වල දිය කරනහම මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අවක්ෂේපයේ ප්‍රමාණ අඩු වෙනවා කියන්නේ දැන් AgCl AgBr සහ AgI මෙන්න මේ තියෙන සිල්වර් හේලයිට් එක බලන්නකො. මෙයා තණුක ඇමෝනියා වල ටිකක් දිය වෙනවා. මෙයා දිය වෙනවා ටිකක් හොඳේ. AgBr ගත්තම තණුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. සිල්වර් අයඩයිඩ් ගත්තම තණුක ඇමෝනියා වල දිය වෙන්නෙත් නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නෙත් නැහැ. එතකොට දැන් මෙතන කියන විදිහට ඇමෝනියා ද්‍රාවණයක දිය වෙනවා නම් ඒ කියන්නේ අවක්ෂේපයේ ප්‍රමාණය අඩු වුණා කියන්නේ දිය වෙලා. කහ පාට අවක්ෂේපයක් ඉතිරි විය. අන්න ඒ කියන්නේ පුතේ මෙන්න මේකයි වෙලා තියෙන්නේ. දැන් ඔන්න තයෝසල්ෆේට් ගැන තමයි ඔය කියලා තියෙන්නේ. හොඳේ. මම දැන් බලන්න ඕන වෙන දේ එතකොට මම කියන්නම් වෙන දේ. එතකොට දරුවෝ වෙලා තියෙන්නේ ඔයාගේ තිබිලා තියෙන්නේ සිල්වර් කැටායනයේ සමග තයෝසල්ෆේට්. ඇයි ඒ? මොකද දැන් HCl දැම්මට පස්සේ වෙලා තියෙන මෙතන Cl එක මෙතන Agත් එක්ක ගිහිලා සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය හැදෙනවා. මේක තමයි සුදු පාට. මේ හැදෙන සුදු පාට අවක්ෂේපය තමයි පුතේ දිය වෙන්නේ. මේ අවක්ෂේපයේ දිය වෙනවා මොන මාධ්‍යයේද? ඇමෝනියා ද්‍රාවණයක්. ඇමෝනියා තියෙන අවස්ථාවකදී අපි හොඳට මතක තියාගන්න ඕනේ ඇමෝනියා තියෙද්දී අවක්ෂේපයේ දිය වෙනවා. අවක්ෂේපයේ දිය වෙනවා. හොඳයි. ඊට අමතරව තයෝසල්ෆේට් ඇනායනයට අම්ලය එකතු කරනකොට අපි දන්නවා සල්ෆර් ඩිපොසිට් වෙනවා. මම දැන් කිව්වා මේක කහ පාටයි. ඊට අමතරව පුතේ මතක තියාගන්න තයෝසල්ෆේට් අම්ලය එකතු කරනකොට පිට වෙන වායුව සල්ෆර් ඩයොක්සයිඩ්. හරි? ඊට අමතරව ජලයේ සාධන. ඕක තමයි වෙලා තියෙන්නේ. සුදු කහ අවක්ෂේප දෙකක් එන්නේ සිල්වර්ගෙන් හැදෙන ක්ලෝරයිඩ් එකයි තයෝසල්ෆේට් අම්ලයක් සහ ප්‍රතික්‍රියා කරලා හැදෙන සල්ෆයිඩ්. මතක තියාගන්න ඕනේ. ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. ඊට අමතරව මෙන්න මෙහෙම තව කියලා තියෙනවා. අවක්ෂේපයේ ප්‍රමාණය අඩු වෙන්නේ AgCl ඇමෝනියා වල දිය වෙන නිසා. කහ පාට අවක්ෂේපී ඉතිරි වුණා. ඒ කියන්නේ සල්ෆර්. පිට වූ වායුව අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුවකි. ඒ කියන්නේ පුතේ මෙතනදී සල්ෆර් ඩයොක්සයිඩ්. එය ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් පෙඟ වූ පෙරහන් කඩදාසියක් භාවිතෙන් කොළ පැහැයට හැරවිය. ඒ මොකද වෙලා තියෙන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ් කියලා එක්කෙනා ඉන්නවා. එයා පුතේ ප්‍රතික්‍රියා කරනවා ඩයික්‍රෝමේට් එක්ක Cr2O7 2- එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ඔක්සි හරණය වෙනවා Cr3+ වලට. එතකොට මෙයා කොළ පාට ද්‍රාවණයක් වෙනවා. මෙයා ඔක්සිකරණය වෙනවා සල්ෆේට් වලට SO4 වලට. ඒතර ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් පෙඟ වූ පෙරහන් කඩදාසියක් භාවිතයෙන් කොළ පැහැයට හැරවිය. හරිනේ.
කොළ වෙන්න ඕනේ. මොකද Cr2O72- තැඹිලි පාට ඉන්නේ. තැඹිලි පාරට ඉන්න එක්කෙනා තමයි කොළ පාට බවට පත් වෙන්නේ. ඒතකොට මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තිනවා පැහැදිලිවම. ඒකයි කොළ පැහැයට හැරෙනවා කියලා ගන්න ඕනේ. පටලව ගන්න එපා. ඊට අමතරව ලෙඩ් නයිට්‍රේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසියකින් කිසිදු විපර්යාසයක් සිදු වුණේ නෑලු. පුතේ ලෙඩ් නයිට්‍රේට් එක්ක හදන්නේ මොකද්ද? ලෙඩ් සල්ෆයිඩ්. ලෙඩ් සල්ෆයිඩ් හැදුනොතින් තමයි කළු පාට අවක්ෂේපයක් එන්නේ. ලෙඩ් සල්ෆයිඩ් හැදෙන්න නම් වායුව මොකක් වෙන්න ඕනද? H2S වෙන්න ඕන. H2S එක්ක තමයි ලෙඩ් නයිට්‍රේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට එහෙමනම් මෙතන මෙයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ කියන්නේ මෙතන H2S නෙමෙයි ඉඳලා තියෙන්නේ. එහෙනම් ඉඳලා තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් තමයි. ඒකෙන් තමයි ඒක තහවුරු කරගන්න පුළුවන්. ඒ අනුව දරුවෝ එන්න ඕනේ පිළිතුරු අංක 3 වෙන්න ඕනේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ගන්න විදිය. හොඳේ. හරි නේද? දැන් මම මේ කරන්නේ ඔයාට ඉතින් පුළුවන් වෙන්නේ ඔයාට ඉනෝගනික් හොඳට පාඩම් කරලා ප්‍රශ්න කරලා තියෙනවා නම් තමයි පුළුවන් වෙන්නේ. හොඳේ. දැන් මතකද නැද්ද මම දන්නේ නැහැ. හරි මතකයේ ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. හරි ඕකේ අපි යමු පුතේ ඊළඟට අපේ දැන් වැඩේට නවත්තපු තැනට අපි යමු ටක් ගාලා මේක ඉවර කරගමු. හොඳයි ඊළඟට අපි යමු. හරි ඊළඟට තියෙන පුතේ ප්‍රශ්නාංක 6ට යන්න. ප්‍රශ්නාංක 6 කොහොමද තත්ත්වය? y කියන සංයෝගයක් තියෙනවලු. ඒකේ ස්කන්ධය දීලා තියෙනවා 52.17 right 52.17ලු හයිඩ්‍රජන් 13.04 ඔක්සිජන් 34.79ලු වහී මවුල දෙකක් සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන පුතේ සෝඩියම් ලෝහය එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා කිව්ව ගමන් මතක තියාගන්න ඇල්කොහොල් හොඳේ මම දැන් කලින් ඔයාලට එක පැහැදිලි කරා ඇල්කොහොල තමයි සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇල්කොහොල් හොඳේ ඇල්කොහොල තමයි සෝඩියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ හොඳට මතක තියාගන්න හරි රයිට් ඕකේ දැන් මේකට අනුව ඉතින් දැන් ගණනය කිරීම සාමාන්‍ය විදියට ඔයා කරන්න ඕනේ කාබන් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා හරි 52.1.7 හයිඩ්‍රජන් එතකොට වෙන්නේ 13.04 ඔක්සිජන් අඩු කරලා ගත්තොත් එන්නේ 30 දීලා තියෙනවානේ 34.79 කියලා තියෙන 34.79 හරි ඊට පස්සේ අපිට පුළුවන් මේක 12න් බෙදන්න දන්නවනේ ඔයා ඊළඟට දැන් දන්නවා ආනුභාවික සූත්‍ර හොයන සූත්‍රය මෙයා 12න් බෙදන්න මෙයා 1න් බෙදන්න පුතේ 34.79 බෙදන්න ඕනේ 16 right එතකොට ඔයාට එනවා මෙතන මේක බෙදුවම එන්න ඕනේ 4.342.5 මෙතන 13.04 2.174 එන්නේ හොඳේ ඊට පස්සේ කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න ඒ කියන්නේ 2.174 බෙදන්න බෙදුවම මෙතන එන්න ඕන ඔයාට ආසන්න වශයෙන් 2ක් මෙතන එන්න ඕන 6ක් මෙතනින් එන්න ඕන 1ක් පුතේ බෙදලා බලන්න එතකොට එන්නේ C2H6O හරිනේ C2H6O මෙතන කියලා තියෙනවා Y මවුල දෙකක් හරිද Y මවුල දෙකක් වැඩිපුර සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර H2 මවුල එකක් සාදනවා ඒ කියන්නේ පුතේ අනිවාර්යෙන්ම මේක තමයි ආන්සර් එක වෙන්න ඕන කාබන් 2යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 1යි මොකද දැන් සෝඩියම් එක ප්‍රතික්‍රියා H2 මවුල එකයි හදලා තියෙන්නේ H2 මවුල හදලා තියෙන්නේ එකයි H2 මවුල එකක් හදලා තියෙනවා කියලා කියන්නේ ඇල්කොහොල් එකක් එක්ක තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ එක OH කාණ්ඩයක් තමයි තියෙන්නේ OH කාණ්ඩ දෙකක් තියෙන විදියක් නැහැ දැන් බලන්න CH3 CH2OH තියෙන්න ඕනේ සෝඩියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ මෙතන හදන්න ඕනේ CH3 CH2O Na එක H2 හරි ඒතර මේක තමයි මේ Y කියන සංයෝගය මේකේ මවුල දෙකක් right මේකේ මවුල දෙකක් සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් මවුල එකක් හදලා දෙනවා හරිනේ ඒතර එහෙනම් OH කාණ්ඩ එකයි තියෙනවා ඒ නිසා C2H6O කියන සමීකරණයට ගැලපෙන්නේ ඔක්සිජන් එකයි තියෙන්නේ කොහොමදත් මේක දැන් බැලුව ගමන් පේනවා ඔයාට ඔක්සිජන් එකක් විතරක් තියෙන සංයෝගයක් වෙන්න ඕනේ ඇල්කොහොල් එකක් වෙන්න ඕනේ කියලා තීරණය කරන්න ඕනේ සෝඩියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා එහෙමනම් ගන්න පුළුවන් එකම ආන්සර් එක ආන්සර් නම්බර් 3 හරිනේ පැහැදිලිනේ ඕකේ රයිට් ඊළඟට අපි යමු ප්‍රශ්නාංක 7 ද්විතීයික ඇල්කොහොල සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කියලා අසත්‍ය වන්නේ කියලා අහන්නේ පුතේ ද්විතීයික ඇල්කොහොල සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ පුතේ ඇල්කොහොලයක් නම් අනිවාර්යද ද්විතීයික ඇල්කොහොලයක් කියන්නේ මොකද්ද දැන් මේ තියෙන ප්‍රාථමික ඇල්කොහොල හොඳට බලන්න CH3 CH2OH මේ තියෙන පුතේ ප්‍රාථමික ඇල්කොහොල කොහොමද ඔය අඳුරගන්නේ
මේක ඉතා වැදගත්. ප්‍රාථමික ඇල්කොහොලයක් ඔයා කොහොමද අඳුනා ගැනීම සිද්ධ කරන්නේ? ප්‍රාථමික ඇල්කොහොලයක අඳුනා ගැනීම සිද්ධ කරන්න ඕනේ මෙතන තියෙන OH කාණ්ඩය, right? මෙතන තියෙන OH කාණ්ඩය සම්බන්ධ වෙලා ඉන්න කාබන්ට සම්බන්ධ වෙලා තියෙන එක කාබන් පරමාණුද. උදාහරණයක් ගන්නකො මෙහෙම. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? හොඳේ. දැන් මෙහෙම තියෙන එකේදී මෙයා ප්‍රාථමිකයි කියලා අඳුනගන්නේ මෙතන ඉන්න ඔක්සිජන් කනෙක්ට් වෙලා ඉන්න කාබන් පරමාණුව තියෙනවානේ. මේ කාබන් පරමාණුව කනෙක්ට් වෙලා ඉන්න තවත් කාබන් පරමාණු එකකට. හරි, කාබන් පරමාණු එකකට සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා තමයි ඒකට ප්‍රාථමිකයි කියන්නේ. මෙන්න ප්‍රාථමික. ද්විතීක කියන්නේ පුතේ බලන්න. ද්විතීකයි කියන්නේ කාබන් පරමාණු දෙකකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. හරි, OH කාණ්ඩය කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ කාබන් පරමාණු දෙකකට. හොඳට බලන්න. මෙතන ඉන්න OH කාණ්ඩය සම්බන්ධ වෙලා ඉන්නේ කාබන් පරමාණු දෙකකට. මෙතන කාබන්ටයි මෙතන කාබන්ටයි තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඒතර කාබන් පරමාණු දෙකකට කනෙක්ට් වෙලා ඉන්නවනම් මෙයාට කියන්නේ ද්විතීක එක්කෙනෙක්. හරි. මෙන්න ද්විතීක එක්කෙනා. එතකොට දැන් ද්විතීක ඇල්කොහොල සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ කියලා අහලා තියෙනවා. හරි. එතකොට දැන් ද්විතීක ඇල්කොහොලයක් සෝඩියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් මුදා හරි. ඒක ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියන කතාව අදාළ නැහැ. සෝඩියම් ලෝහය දානවා නම් අනිවාර්යෙන් හයිඩ්‍රජන් මුදා හැරීම සිද්ධ වෙනවා. ඒක ප්‍රකාශයේ සත්‍යයි. මතක තියාගන්න ඇල්කොහොලය මොකක් වුණත් සෝඩියම් ලෝහයත් එක්ක නම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරනවා කියන එක මතක තබා ගන්න. හොඳේ. ඊට පළවෙනි එක හරි. කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කර එස්ටර සාදයි. අන්න ඒකත් හරි පුතේ. මම ඒක වෙන විදිය කියන්නම්. දැන් ඔයා ගන්න ඇල්කොහොල් එකක් ගන්නකො මෙහෙම. අපි හිතමු දැන් මෙන්න ඇල්කොහොල් එක CH3 මෙතන OH මෙන්න ද්විතීක ඇල්කොහොලයක් මා දෙන්න CH3 මෙතන H එක තියෙන. හරි. මේ ඇල්කොහොලේ කාබොක්සිලික් අම්ලයක් අපි ගමු CH3C double bond OH. මෙන්න කාබොක්සිලික් අම්ලය. හොඳේ. මෙතනදී මොකද වෙන්නේ? මෙයාගේ OH කාණ්ඩයක් මෙන්න මෙයාගේ H එකක් එක්ක අයින් වෙනවා. මෙයාගේ OH කාණ්ඩය මෙයාගේ H එකත් එක්ක අයින් වෙනවා. අයින් වුණාම මොකද වෙන්නේ? හොඳට බලන්න. CH3C double bond O oxygen කියන එකනා කනෙක්ට් වෙනවා. හොඳට බලන්න. මෙතන දැන් මෙතන ඉන්න ඔක්සිජන් මෙතනට කනෙක්ට් වෙලා තියෙන්නේ. CH3H හොඳට බලන්න. ප්ලස් ජලය. හරිනේ? දැන් මෙතන ඔක්සිජන්ට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඔක්සිජන්ට කනෙක්ට් වෙලා තියෙන කාබන් පරමාණුවයි CH3 කාණ්ඩ දෙකයි H එකයි. මේ තියෙන්නේ CH3 කාණ්ඩ දෙකයි H එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන ඔක්සිජන්ගේ. මෙතන OH කාණ්ඩෙම අයින් වෙලා තියෙන H එකක් එක ජලාණුවක් හදාගෙන අයින් වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ කොටස තමයි සම්බන්ධ වෙලා දෙන්නේ. මේකට තමයි පුතේ එස්ටර් එකක් කියලා කියන්නේ. මේකට තමයි එස්ටර් එකක් කියලා කියන්නේ. හරිනේ? එතකොට කාබනික අම්ල සමග කාබනික අම්ල කියන්නේ කාබොක්සිලික් අම්ල වගේ අයට තමයි කාබනික අම්ල කියලා කියන්නේ. මතක තියාගන්න ඕනේ. කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරාම අනිවාර්යයෙන්ම හදන්නේ එස්ටර්. හරි හරියට ලියා ගන්න. හරිනේ කාබනික අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරාම හදන්නේ එස්ටර් එකක්. මෙන්න එස්ටර් හදන විදිය. හරිද පුතේ? හරි. මෙන්න එස්ටර් එකක් හදන විදිය තමයි පැහැදිලි කරා. ඔයාලට තේරෙන්නේ නැතිනේ. ඕකේ. ඊළඟට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් පුතේ මතක තියාගන්න ද්විතීක ඇල්කොහොල කවදාවත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ හොඳේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ද්විතීක ඇල්කොහොල. ආම්ලික ඩයික්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කර කීටෝන සාදයි. අන්න ඒක හරි. CH3OH CH3 වලට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මම මේක ඉස්සරහට ඔයාලට උගන්වනවා තියරි වලට මම තාම කරලා නැහැ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මම මෙතන OH එකයි H එකයි තියෙන පුතේ. මෙන්න මෙතනදී මෙයා OH එකයි H එකයි කීටෝන් එකක් බවට පත් වෙනවා. හරි? OH එකයි H එකයි කීටෝන් එකක් වෙනවා. ඩබල් බොන්ඩ් O එකක් බවට පත් වෙනවා. ඔක තමයි කීටෝන් එකක් හැදෙනවා කියලා කියන්නේ. ඒතර ඒක නිවැරදි, දෙකක් නිවැරදි, එකක් නිවැරදි. විචලකාරක සමග ප්‍රතික්‍රියා කර ඇල්කීන සාදයි. විචලකාරකයක් කියන පුතේ OH එක අයින් වෙනවා. CH3OH CH3H තියෙන දැන් මේකට අපි දානවා කියනකො Al2O3 එහෙම නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් දානවා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ පුතේ
OH එකත් එක්ක මෙතනින් H එකක් අයින් වෙනවා. හොඳේ. OH එකත් එක්ක මෙතනින් H එකක් අයින් වෙනවා. එයා අයින් වෙනකොට වෙන්නේ CH3CH double bond CH2 බවට පත් වෙනවා. ඒතර විජලකාරක Al2O3 එහෙම නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික්. සෙල්සියස් අංශක 150. එහෙම නැත්නම් Al2O3. OH එක H එක ඉවත් වීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හොඳේ. OH එක H එක ඉවත් වුණොත් එහෙනම් මෙතන ඩබල් බොන්ඩ් එකක් සෑදෙනවා. හරිනේ. එතකොට මේකේ වැරදෙන්නේ ප්‍රකාශ අංක 3. right? okay. ඊළඟට යම් පුතේ අපි ප්‍රශ්නාංක 8ට. ප්‍රශ්නාංක 8 පහත සංයෝග සලකන්න. මේ සංයෝග වල තාපාංකයේ වැඩි වෙන අණුපිළිවෙල මොකක්ද කියලා තමයි අහන්නේ. right. තාපාංකයේ වැඩි වෙන අණුපිළිවෙල හොයන්නේ මෙහෙමයි. A කියන එක්කෙනා ගන්න. A කියන එක්කෙනා CH3C මෙතන තියෙන්නේ CH3 3ක් තියෙනවා. මෙහෙම CH3 කාණ්ඩ 3ක් තියෙනවා. එක OH කාණ්ඩේ තියෙන්නේ. හරි. මෙයා ඇල්කොහොල් එකක්. ඇල්කොහොල් එකක් කියන්නේ CH3 CH2 CH2OH. මෙතන තියෙන පුතේ SH තියෙන ස්ට්‍රක්චර් එක CH3 CH2 CH2SH සල්ෆර් හයිඩ්‍රජන්. මෙතන තියෙන ඇල්කේන් එකක් CH3 CH2 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 CH3. හරි. දැන් පුතේ මට කියන්න මේකේ පොලරිටි එකක් තියෙන කාගේද? මෙයාගේ තියෙන OH කාණ්ඩයක්. ඒ කියන්නේ මොන බන්ධන හදනවද? හයිඩ්‍රජන් බන්ධන හදනවා. හොඳට මතක තියාගන්න. මෙයාවත් ඔයාලට දැක්ක ගමන් පේනවා පුතේ හයිඩ්‍රජන් බන්ධන හදනවා. මොකද OH කාණ්ඩයක් තියෙනවා. OH තියෙනවා හයිඩ්‍රජන් බන්ධන හදනවා. මෙයා හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැහැ. SH එක හයිඩ්‍රජන් බන්ධන සෑදීමක් සිද්ධ වෙන්නේ නැහැ. SH එක හයිඩ්‍රජන් බන්ධන සෑදීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මෙතන හදන්නේ ස්ථිර ද්‍රව්‍ය ස්ථිර ද්‍රව්‍ය. ඒ කියන්නේ දී ද්‍රව දී ද්‍රව. හොඳේ. ස්ථිර දී ද්‍රව ස්ථිර දී ද්‍රව. මේක ස්ථිර දී ද්‍රව ස්ථිර දී ද්‍රව විදිහට තමයි SH බොන්ඩ් එක හදන්නේ. මොකද මෙතන තියෙන පොඩි පොලරිටි එකක් තියෙන. මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස් පොඩි පොලරිටි එකක් තියෙන. එතකොට හදන්නේ ස්ථිර දී ද්‍රව අන්තරාණුක ආකර්ෂණ බල තමයි හදන්නේ. හරි හොඳට මතක තියාගන්න හදන්නේ ස්ථිර දී ද්‍රව අන්තරාණුක ආකර්ෂණ බල. හොඳේ. පටලව ගන්න එපා. ඊළඟට මෙයා හදන ඇල්කේන හදන්නේ වැන් ඩර් වාල්ස් බල. මෙයා හදන්නේ වැන් ඩර් වාල්ස් බල. හරි. වැන් ඩර් වාල්ස් ආකර්ෂණ බල තමයි හදන්නේ. හරිද? right. එයා හදන්නේ ඒතර වැන් ඩර් වාල්ස් ආකර්ෂණ බල. එතකොට දැන් අපි බලමු තාපාංක වැඩි වෙන පිළිවෙල. හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්න ඉන්නවනේ. හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්නගේ තමයි අනිවාර්යයෙන්ම ආකර්ෂණ බලය වැඩි වෙන්න ඕනේ. වැන් ඩර් වාල්ස් බල හදන එක්කෙනාගේ ස්ථිර දී ද්‍රව හදන එක්කෙනාගේ ඊට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට එහෙමනම් අඩුම වෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම D. හොඳේ. D තමයි අඩුම වෙන්න ඕනේ. මොකද එයා හදන්නේ වැන් ඩර් වාල්ස් බල. ඊට වඩා වැඩි වෙන්න ඕනේ ස්ථිර දී ද්‍රව හදන එක්කෙනා C. මොකද ස්ථිර දී ද්‍රව ඊළඟට වැඩි වෙන්න ඕනේ හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්න. හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්න ගත්තොතින් එහෙම හයිඩ්‍රජන් බන්ධන හදන දෙන්නගෙන් එක්කෙනෙක් හදන්නේ ශාකාදාමයක්. මේ තියෙන ශාකාදාම හදන එක්කෙනා. අනිත් එක්කෙනා හදන ලීනියර් චේන් එකක්. ශාකාදාම හදන එක්කෙනාගේ තාපාංකය අඩුයි. ලීනියර් චේන් එක හදන එක්කෙනාගේ තාපාංකය මොකද වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වැඩි. ඒක මතක තියාගන්න. හරි ලීනියර් චේන් එක හදන එක්කෙනාගේ තාපාංකය වැඩි. ශාකාදාම හදන එක්කෙනාගේ අඩු. මොකද ශාකාදාම හදනවා කියන්නේ පෘෂ්ඨික ශ්‍රේෂ්ඨ බලය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පෘෂ්ඨික ශ්‍රේෂ්ඨ බලය පුතේ අඩු වෙනවා. අඩු වෙනවා නම් අනිවාර්යෙන් DCAB වෙන්න ඕන ස්ට්‍රක්චර්ස් DCAB වෙන්න ඕන view එක. පැහැදිලිද? අර මෙතන එන්න ඕන DCAB. හරි. okay. හරි right. අපි MCQ එක විතරයි දැන් කතා කරන්න මෙන්න දැන් වෙලා යනවා පුතේ. නැත්නම් අපි අනිත් අපි ඒක කරමු වෙනම දවසක ආයි මම දාලා කරන්න ඕගලන්ට. right. 8 හරිනේ. හරි right. ඊළඟට යමු. ඊළඟට ප්‍රශ්නාංක යන්න පුතේ 9ට. හරි. ප්‍රශ්නාංක 9 මම සාකච්ඡා කරන්නේ නැහැ. මොකද හේතුව ප්‍රශ්නාංක 9 මෙහෙමම ඔයාලට මොඩල් පේපර් එකේ තිබ්බ ප්‍රශ්නේ මම YouTube එකේ එක්ස්ප්ලেইন කරලා ඇති මේක සෑහෙන්න. මේ ප්‍රශ්නේ මම මෙහෙමම දුන්නා. මේක ප්‍රශ්නාංක 9ට YouTube එකේ මොඩල් ක්වෙස්චන් පේපර් එක බලන්න. ඒකේ තියෙනවා මේ ප්‍රශ්නේ එක්ස්ප්ලেইন කරලා. ඒ නිසා මම මේක නැවත එක්ස්ප්ලেইন කරන්න යන්නේ එකම දේ නිසා. හරිද? right. okay. අපි යමු ඊළඟට ප්‍රශ්නාංක 10. හරි 10 බලලා කියන්න. CH3CH double bond CCH3 C2H5 සම්බන්ධයෙන් අසත්‍ය වනුයේ. බ්‍රෝමීන් දියර විවරණ කරයි. පුතේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් බ්‍රෝමීන් දියරත් එක්ක රියැක්ට් වෙනවා. හරිනේ? ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් බ්‍රෝමීන් දියර විවරණ කරයි කියන එක හරියක්. මේක පැහැදිලිද? හරි. කොහොමද රියැක්ෂන් එක වෙන්නේ කියලාත් පොඩ්ඩක් බලමු. CH3 CH double bond C CH3 C2H5. එතකොට මොකද වෙන්නේ? එතකොට බ්‍රෝමීන් දැම්මම පුතේ වෙන්නේ CH3 CHBr
CH3 C2H5 මෙතන ආය පාරක් Br එකක් වදිනවා. ඒතර බ්‍රෝමීන් තියර විවරණ කරයි කියන එක හරියා. ඒ හරි. නිකල් උත්ප්‍රේරකයේ හමුවේ සිදුවන හයිඩ්‍රජනීකරණය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන වර්ගීය යන්ත්‍රණයකින් සිද්ධ වේ. අපි දන්නවා නිකල් උත්ප්‍රේරකයේ දාන්නේ අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවලට තමයි. ඒතර ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවලට තමයි අපි නිකල් උත්ප්‍රේරක දාන්නේ. ඒතර කතාව හරියා. ද්‍රවීය මාධ්‍ය HBr සමග සිදුවන ප්‍රතික්‍රියාවෙන් 3 බ්‍රෝමෝ 3 මෙතිල් හෙක්සේන් ලබා දෙයි. අපි ඒක පොඩ්ඩක් බලමු. HBr දැම්මම මොකද හැදෙන්න ඕනේ? HBr දැම්මම හැදෙන්න ඕනේ මෙතෙන්ට වදින්න ඕනේ මොකද්ද? මෙතෙන්ට වදින්න ඕනේ Br එක. මෙතෙන්ට වදින්න ඕනේ H එක. හොඳයි. එතකොට CH3 CH2 CCH3 C2H5 Br. කොහොම නෙවෙයි. එතකොට දැන් මේකේ කොහොමද ස්ට්‍රක්චර් එක එන්නේ? මෙතන 1 2 3 4 5යි තියෙන්නේ. හොඳේ හෙක්සේන් නෙමෙයි පෙන්ටේන් වෙන්න ඕනේ. ඒ අනුව මේකේ C එක වැරදි. ආම්ලික KMnO4 සමග ඩයෝලයක් ලබා දෙයි. පුතේ මම අද ඔයගලන්ට වීඩියෝ එකක් දැම්මා. අද දැම්ම වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරලා තියෙනවා ආම්ලික මාධ්‍යයේදී KMnO4 දැම්මොත් එහෙම දිත්ත බන්ධනයකට කොහොමද ස්ට්‍රක්චර්ස් හැදෙන්නේ කියලා. මම එතන ඔයාලට එක්ස්ප්ලেইন කරලා තියෙනවා CH3 C double bond OH එක මේකේ කීටෝන් එක හැදෙන්නේ කොහොමද කියලා අද දාපු වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මම ඒ නිසා නැවත මේක එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද ගන්නෙ කියලා. එතකොට මේකේ මේ ඩයෝල් එකක් සදාන්නේ. ඒ කියන්නේ OH කාණ්ඩ දෙකක් වදින්නේ ආම්ලික KMnO4 ඉන්නකොට නෙමෙයි පුතේ. කොහොම ඉන්නකොටද? වාෂ්මික KMnO4 ඉන්නකොට තමයි ඩයෝල් එකක් ලබා දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. OH කාණ්ඩ දෙකක් වදින්නේ වාෂ්මික KMnO4 ඉන්නකොට. ආම්ලික KMnO4 වලින් දෙන්නේ මෙන්න මේ જાතිය ප්‍රතිඵල දෙකක්. හරිනේ? right okay. ඒ ටික හරියා. ඒ අනුව මේකේ අසත්‍ය ප්‍රකාශන වෙන්නේ පුතේ C and D තමයි අසත්‍ය වෙන්නේ. A හා B සත්‍ය ප්‍රකාශන විදියට තමයි ගන්න වෙන්නේ. හරි right. හරි ඊළඟට අපි යමු ප්‍රශ්න අංක 11 සාකච්ඡා කරන්න. 11 දී මොකද වෙන්නේ? Y නම් ඝන ද්‍රව්‍යයකට වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවලු. Y කියන ඝනයට ඝන ද්‍රව්‍යයට වැඩිපුර ජලීය NaOH එකතු කරාම වායුවක් පිට කරේ නෑලු. අවර්ණ ද්‍රාවණයක් ලබා දෙනවලු. හරි. lead nitrate වලට NaOH දැම්මම මොනවද පුතේ හැදෙන්නේ? lead nitrate වලට NaOH ප්‍රතික්‍රියාව ලියාගෙන යමු. හදන්නේ lead hydroxide. හරිනේ. PbOH2 හදනවා සෝඩියම් නයිට්‍රේට් එක්ක. හරිනේ මේක තමයි ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාව lead hydroxide වල බැලන්ස් කරගන්න ඕනේ. ඒතර වායුවක් පිට කරන්නේ නැහැලුවා. වායුවක් පිට කරන්නේ නැතුව අවර්ණ ද්‍රාවණයක් මේක අවර්ණ ද්‍රාවණයක් තමයි. වායුවක් පිට කරන්නේ නැහැ. ඒතර ඒක හරියක්. ඇමෝනියම් නයිට්‍රේට් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. පුතේ ඇමෝනියම් තියෙන අවස්ථාවකදී භස්මයක් දැම්මොත් අනිවාර්යෙන් ඇමෝනියා වායුව පිට වෙනවා. ඔයා දන්නවද? ඇමෝනියම් කැටායනය තියෙන තැනකටද භස්මයක් දාපුවම ඇමෝනියා වායුව පිට වෙනවා. මේවා වැදගත් මට පාඩම් කරගන්න ඕනේ. එතකොට මේක ගන්න බෑ. ඇමෝනියම් කැටායනය තියෙන තැනකදී OH- භස්මයක් දාපු ගමන් ඇමෝනියා වායුව පිට වෙනවා. ඒතර අහන්නේ වායුවක් පිට නොකර. ඒ නිසා B එක අනිවාර්යෙන් ගන්න බෑ. C එක ගත්තොත් එහෙම අවර්ණ ද්‍රාවණයක් එන්නේ නැහැ. මොකද නිකල් නයිට්‍රේට් තියෙන. නිකල් නයිට්‍රේට් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මේක කොළ පාට ද්‍රාවණයක්. මේගොල්ලෝ කියන අවර්ණ ද්‍රාවණයක් ලබා දෙනවා කියලා. අවර්ණ ද්‍රාවණයක් දෙන්නේ මෙතනත් අවක්ෂේපයක් දෙන. ඒ නිසා C ප්‍රකාශය ගන්නත් බෑ. D එක ගත්තොත් D එකේ ප්‍රශ්නයක් නෑ. මොකද D එකේ NaOH එක්ක NaNO2 ගේ ප්‍රතික්‍රියාවක් නෑ පුතේ. නිකන් ඒ දෙන අයන වලට කැඩිලා ඉන්නවා. එතකොට ලැබෙන්නේ අවර්ණ ද්‍රාවණයක් තමයි. එතකොට A සහ D නිවැරදි. උත්තර අංක 4 කියලා තමයි ගන්න වෙන්නේ. හරිද? උත්තර අංක 4 කියලා තමයි ගන්න වෙන්නේ. හරි නේද? ඕකේ. හරි පුතේ. අපි යමු ඊළඟ ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12ට උත්ප්‍රේරක සම්බන්ධයෙන් වඩ මින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? උත්ප්‍රේරක. සියලුම උත්ප්‍රේරක මගින් ඉදිරි ප්‍රතික්‍රියාවල සක්‍රියන ශක්තිය අඩු කෙරේ. මම දැන් කයිනෙටික්ස් දැන් අපි පටන් ගන්න ගිය සතියේ මම කිව්වා. සක්‍රියන ශක්තිය අඩු කෙරේ නෙමේ හරි වචනේ මොකද්ද? සක්‍රියන ශක්තිය
අඩු මාර්ගයක ගමන් කරයි කියන එක තමයි නිවැරදිම උත්තරය වෙන්න ඕනේ. සක්‍රීය ශක්තිය අඩු කරේ කියන එක වැරදි. හොඳේ. සලකා බලන ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරක සහභාගී නොවේ. මම කිව්වා ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරක සහභාගී වෙලා යන්ත්‍රණය වෙනස් කරනවා කියලා. එතකොට සහභාගී නොවේ කියන එක වැරදි. එමගින් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය වෙනස් නොකරේ. අන්න හරි. එන්තැල්පියට වෙනසක් වෙන්නේ නැහැ. එන්තැල්පි විපර්යාසයට වෙනසක් වෙන්නේ නැහැ පුතේ. ඒක නිවැරදි. හොඳේ. එන්තැල්පි විපර්යාසයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එන්තැල්පි විපර්යාසයට වෙනසක් වෙන්නේ නැත්තම් ඒක නිවැරදි. එමගින් මෙන්න මේක තුන්වෙනි එක නිවැරදි. හතරවෙනි එකට ගියොත් එහෙම හතර කියන්නේ උච්ච ලෝහ මගින් සිදුවන උත්ප්‍රේරණ අධිශෝෂණයේ වැදගත් වේ. මේක පුතේ ඔයාලට සිලබස් එකේ නැහැ. අධිශෝෂණය කියන්නේ ඔය නිකල් හයිඩ්‍රජන් ප්ලැටිනම් පැලේඩියම් වලදී හයිඩ්‍රජනීකරණය වෙන්නේ අධිශෝෂණය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්සෝබ් කියලා. හොඳේ. ඇඩ්සෝබ්. ඇබ්සෝබ් නෙමෙයි කියන්නේ ඇඩ්සෝබ්. මේ කතාව හරිය. මේක දැනට හරි කියලා මතක තියාගන්න පාඩම් කරගන්න ඕනේ නැහැ. C සහ D සත්‍යය උත්තරංක 3 1 හා 2 වැරදි. හොඳේ. 1 හා 2 වැරදි. උච්ච ලෝහ කියලා කියන්නේ මේ මොනවාද? සෙනෝන් වගේ ඒවා. ඒ කියන්නේ නිෂ්ක්‍රීය වායු නෙමෙයි නිෂ්ක්‍රීය මෞලික ස්කන්ධයේ වැඩි ලෝහ. හොඳේ. right okay. ප්‍රශ්නාංක අපි යමු ඊළඟට 13ට. කොපර් නයිට්‍රේට් KNO3 සමග ප්‍රතික්‍රියා කරාම KNO3 රත් කළාම O2 පිට කරා. රත් කරාම. පුතේ කොපර් නයිට්‍රේට් රත් කරාම මොනවද හම්බෙන්නේ? කොපර් නයිට්‍රේට් රත් කරොත් මොනවද හම්බ වෙන්න ඕන? කොපර්ගේ ඔක්සයිඩ් එක CuO හම්බ වෙනවා. ඊට අමතරව NO2 හම්බ වෙනවා. O2 හම්බ වෙනවා. හොඳේ. මේක බැලන්ස් කරගන්න. පොටෑසියම් නයිට්‍රේට් කියන පළවෙනි කාණ්ඩයේ ලෝහයක්. පළවෙනි කාණ්ඩයේ ලෝහ නයිට්‍රේටයක් රත් කරාම මොකද්ද හම්බෙන්නේ? ලෝහ නයිට්‍රයිටය NO2 සමග ඔක්සිජන් තමයි හම්බ වෙන්නේ. එතකොට දෙකේම ඔක්සිජන් පිට කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිවැරදි. හොඳේ. කොපර් නයිට්‍රේට් රත් කරාම කොපර් ඔක්සයිඩුයි NO2යි O2යි මේකේ KNO2යි O2යි. සියලුම ලෝහ නයිට්‍රේට් රත් කළ විට ඔක්සිජන් මුදා හරියි. සියලුම ලෝහ නයිට්‍රේට් රත් කරාම ඔක්සිජන් මුදා හැරීමක් සිද්ධ වෙනවා කියන එක නිවැරදි. ලෝහ නයිට්‍රේට් රත් කරාම අනිවාර්යෙන් ඔක්සිජන් මුදා හැරෙනවා. ඒ නිසා තමයි මේ දෙක හරි ගිහිල්ලා තියෙන්නේ. උත්තරංක 1 කියලා ගමුවා. උත්තරංක 1 කියලා ගමු. මේක නිසා තමයි මේ ප්‍රකාශය නිවැරදි වෙලා තියෙන්නේ. නයිට්‍රජන් කිසිදු විටක ලෝහ සමග ප්‍රතික්‍රියා නොවේ. උත්තරංක 13. නයිට්‍රජන් කිසිදු විටක ලෝහ සමග ප්‍රතික්‍රියා නොවේ වැරදි. මොනවාද ප්‍රතික්‍රියා කරන ලෝහ? අපි දන්නවා මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරනවා නයිට්‍රජන් නේ. ලිතියම් එක ප්‍රතික්‍රියා කරනවා. දෙවෙනි කාණ්ඩයේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා නොවේ කියන එක වැරදි. නයිට්‍රජන් වලදී නයිට්‍රජන් පරමාණු අතර බන්ධනය ඉතාම ශක්තිමත් වේ. ඇත්ත. නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් තියෙන 915ක් විතර වගේ වෙනවා බන්ධන එන්තැල්පිය. බන්ධන එන්තැල්පිය 915ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ සෑහෙන විශාල බන්ධන එන්තැල්පියක්. ඒ නිසා ප්‍රතික්‍රියා වෙනවා. F- අයනයේ ෆ්ලුවරින් F- අයනයේ අරය ෆ්ලුවරින් පරමාණුවේ අරයට වඩා වැඩිය. ඉතින් දැන් ඒක අනිවාර්යෙන්ම ඔයාලට පැහැදිලි වෙන කාරණාවනේ. F- අයනය කියන්නේ ඇනායනයක්. ඇනායනයේ F- ගුවම යාට එක්ස්ටර්නල් ඉලෙක්ට්‍රෝන කවුන්ට් එකක් තියෙනවා. ඒතර අනිවාර්යෙන් අරය ෆ්ලුවරින් පරමාණු අරයට වඩා වැඩි වෙන්න ඕනේ. හැලජන විසින් ඇනායන සෑදීමේදී බාහිර ශක්ති මට්ටම මුළුමනින්ම පිරියයි. අනිවාර්යෙන්ම දැන් අපි ගමු නයිට්‍රජන් N3- හදන්නේ. ඒතර N3- හදනකොට හැලජන කියලා අහන්නේ. හැලජන ගන්නකොට අපි හැලජනට උදාහරණයක් ගමුකෝ. අපි ගමු පුතේ Cl- ගන්න. Cl- ගන්නකොට Cl- මොකද්ද වෙන්නේ? මෙතන තියෙනවා 1s2 2s2 2p6 3s2 3p5 තියෙන්නේ. දැන් ඒක 3p6 එනවා. හරිනේ. ඉලෙක්ට්‍රෝනයක් ගත්තට පස්සේ 3p6 එනවා. ඒතර යා 3p6 එනවා කියලා කියන්නේ මුළුමනින්ම පිරියනවා. ඒතර බාහිර ශක්ති මට්ටම පිරියනවා කියන එක හරි. මේකේ සම්බන්ධයක් නැහැ. හොඳයි. අරේ වැඩි වී. පිළිතුරු අංක විදියට ගන්න වෙන්නේ 2. හරිනේ. right. දැන් අද දැන් පැයකටත් වඩා ගියා පුතේ MCQ 15 සාකච්ඡා කරන දැන් ඒක සාකච්ඡා කරන්න කිව්වොත් පැය දෙකමාරක් විතර යනවා. ඒ නිසා අපි ඒක ඊළඟ දවසක සාකච්ඡා කරමු. මම ඔයාලට MCQ ඔහොම ටික 15 වගේ පොඩි එක්ස්ටර්නල් දවස් දාලා කරගෙන යනවා. නැත්තම් එහෙම මේක ඔයාලට සක්සස් කරගන්න හම්බෙන්නේ නැහැ. පේපර් ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ඔයාලට මේවා මොන හරි නොතේරෙන කමක් තියෙනවා නම් ඒක තේරුම ඔයාගේ තියරි වල සෑහෙන අඩුපාඩු තියෙනවා. දැන් තේරුම් ගන්න ප්‍රශ්න කරද්දී ඔයාලට තේරෙන්න ඕන ඔයාලට අමාරුයි. ඔයාලට තේරෙන්නේ නැහැ. ඔය වගේ ගැටලු තියෙනවා නම් ඒ වෙලාව තියෙන ඔයාගේ සෑහෙන්න ප්‍රශ්නවල අඩුපාඩු තියෙනවා. මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නවල අඩුපාඩු තියාගෙන අපිට ඉස්සරහට යන්න බෑ පුතේ. ප්‍රශ්නවල අඩුපාඩු තියාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම හදාගන්න. දැන් ඔයා මොන හරි වෙලාව වැටිලා නම් තියෙන්නේ වැටෙන්න එපා. ටික නැගිටිමු. දැන් ප්‍රශ්න ටික දිගට කරගෙන යමු. ප්‍රශ්න ටික දිගට කරනකොට අපි ප්‍රශ්න කරලා පුරුදු වෙන්න. මේවට විවරණ ලියාගෙන පාඩම් කරගන්න. හොඳේ.